හොඳයි දුවලා පුතාලා. අපි අද මේ ආරම්භ කරන විභාග සාකච්ඡාව 2017 වසරේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව බස්නාහිර පළාතේ පාසල් සඳහා අවසාන වාර පරීක්ෂණයේ විදියට ඉදිරිපත් කරපු 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයෙහි දෙවන කොටස පිළිබඳ සාකච්ඡාවේ දෙවන පරිච්ඡේදය තමයි අද අපි ආරම්භ කරන්නේ. මොකද අපි පළවෙනි පරිච්ඡේදය මේ වෙන විටත් අපි සම්පූර්ණ කරා. පළවෙනි පරිච්ඡේදයෙන් අපි ප්‍රශ්න 10කින් සමන්විත ඒ පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු අපි සැපෙව්වා. ඒක අපි සාකච්ඡා කළා. ඒකට අපි දන්නවා ලකුණු 20ක් උපය ගන්න පුළුවන් ප්‍රශ්නයක් කියලා. එහෙනම් දුවලා පුතාලට අවබෝධයක් තියෙනවා. මේ එක කොටස කියලා කියන්නේ ව්‍යාපාර කොටස. ව්‍යාපාර අධ්‍යයන කියන කොටසෙහි ප්‍රශ්න තමයි මේකට එන්නේ. එතන මේක අපට වර්ණයක් කරන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයේ කොටසක් පළවෙනි කොටස කියලා කියන්නේ. එhmenan ප්‍රශ්න 3ක් අතුරින් අපට තෝරා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. ප්‍රශ්න කීයක්ද? ප්‍රශ්න 2ක්. මේ ප්‍රශ්න දෙකට අපිට උපය ගන්න පුළුවන් මුළු ලකුණු සංඛ්‍යාව කීයද? ලකුණු 8 බැගින් ප්‍රශ්න දෙකකට ලකුණු 16යි. ඒ ලකුණු 16ත් සමග දෙවන පත්‍රයේ අපිට පුළුවන්කම ලැබෙනවා ලකුණු 36ක් රැස් කරන්න. එhmenan මෙසේ අපි දෙවන කොටසෙන් ලකුණු 36ක් දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයනකොට අපිට තව ඉතිරි වෙන්නේ ලකුණු කීයක්ද? ලකුණු 24ක්. ඒ ලකුණු 24 ගන්න අපි දන්නවා අපිට මේ ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස එනම් ගිණුම් කරන අධ්‍යයන කොටසින් අපිට තවත් ප්‍රශ්න දෙකක් තෝරගෙන ප්‍රශ්න 3කින් ප්‍රශ්න දෙකක් තෝරගෙන අපිට පිළිතුරු ලියන්න පුළුවන්. ඒ එක ප්‍රශ්නයකට අපිට ලැබෙනවා ලකුණු කීයක්ද? මුළු ලකුණු 24ක් ගන්න ඒ දෙවන කොටසෙන් එක ප්‍රශ්නයට අපිට ලකුණු 10යි 2යි ලකුණු 12 බැගින් අපිට උපයන්න හැකියාව ලැබෙනවා. ඔන්න ඕක තමයි මේ දෙවන ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ ව්‍යුහය කිව්වොත් එහෙම. හොඳයි. එහෙමනම් අපි අද දින අපේ දෙවන පරිච්ඡේදය අපි ආරම්භ කරමු. මම විශ්වාස කරනවා අපේ දුවලා පුතාලා බොහෝ විට මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයලා තමයි මාත් සමග මේ සාකච්ඡාවට මෙසේ සවන් දෙන්නේ. එහෙම වුණොත් ඕගොල්ලන්ගේ පිළිතුරු වල ඕගොල්ලන්ගේ තියෙන දුර්වලතාවයන් සහ ඕගොල්ලෝ ඉතාමත් සාර්ථකව ප්‍රශ්න වලට පිළිතුරු සැපයුවාද කියන සොයන් තක්සේරුවටත් අපිට එළඹෙන්න පුළුවන්. එහෙමනම් අපි බලමු කොහොමද උත්තර දෙන්නේ කියලා මේ පළවෙනි කොටසෙන්. අපි ඒකේ තියෙන සියලු ප්‍රශ්න අපි සාකච්ඡාවට භාජනය කරනවා. මොකද අපි මේ විභාගයට ලියනවම නෙමෙයි, අපි විභාගයට ලියන හුරුව ලබා ගන්න අපි න්‍යායාත්මක දැනුම ප්‍රශ්න ආකාරයෙන් අපිට විභාග පරීක්ෂකවරයා ඉදිරිපත් කරන්නේ කොහොමද කියන ඒ රටාව හඳුනා ගැනීම සහ අපි ප්‍රශ්නවලට පිළිතුරු ලියන ක්‍රමවේදය කුමක්ද කියන එක තමයි අපි මේ ප්‍රශ්න පත්‍ර පිළිබඳ සාකච්ඡාවෙන් අපි ප්‍රගුණ කරන්න හදන කුසලතාවය. එහෙනම් මේ කියන කාරණා අපි මනසේ තියාගෙන අපි බලමු පළවෙනි කොටසේ මොනවද අපිට පිළිතුරු ලියන්න අපිට ලැබෙන ප්‍රශ්න කියලා. හොඳයි. අපි බලමු එක කොටසෙහි අපෙන් අහනවා මොකද්ද ප්‍රශ්නේ? ව්‍යාපාරයක් යනු කුමක්ද? ඊට පස්සේ කොටසෙන් නැවත වතාවක් අපිට ලැබෙන ප්‍රශ්නයක්. අපි මුලින්ම බලමු මේ කොටසට පිළිතුරු සපයලා ඊට පස්සේ අපිට පුළුවන් කොටසට පිළිතුරු ලියන්න. එහෙමනම් අහන ප්‍රශ්නය තමයි
ව්‍යාපාරයක් යනු කුමක්ද කියලා. එතකොට මේ ව්‍යාපාර අධ්‍යයන කොටසෙහි ව්‍යාපාර පිළිබඳ පසුබිම නිමා කිරීමත් සමගම අපිට මේ ව්‍යාපාරයක් කියන නිර්වචනය අපිට හොඳින් විග්‍රහ කරනවා අපේ පාඨමාලාවේ විෂය නිර්දේශයේ ව්‍යාපාර කොටසෙහි. එතකොට අපි දන්නවා ව්‍යාපාරයක් කියලා කියන්නේ මොකද්ද? මිනිසුන්ට තියෙනවා අවශ්‍යතාවයන් සහ ඒ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්නා විවිධ ආකාර එනම් උවමනාවන්. ඒක නිසා මේ මිනිස් අවශ්‍යතා හා උවමනා එකට බැඳිලා තියෙන දෙයක්. මිනිසාට ජීවත් වීමට තෘප්තිමත් කරගත යුතු තත්වයන් තමයි මේ මිනිස් අවශ්‍යතාවයන් කියලා කියන්නේ. ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්නා විවිධ ක්‍රමවලට තමයි අපි කිව්වේ උවමනාවන් කියලා. එහෙමනම් ව්‍යාපාරයක් කියන ඒකකය බිහිවන්නේ මේ මිනිස් අවශ්‍යතාවයන් හා උවමනාවන් කේන්ද්‍ර කරගෙන. මිනිස් අවශ්‍යතාවයන් හා උවමනාවන් කේන්ද්‍රගතව තමයි ව්‍යාපාර බිහිවන්නේ. ඒ අවශ්‍යතාවයන් සහ උවමනාවන් තෘප්තිමත් කිරීම සඳහා යම්කිසි භාණ්ඩයක් එහෙම නැත්නම් සේවාවක් සැපේ ආශ්‍රිත ආර්ථික ක්‍රියාවලියක් කියලා තමයි අපිට සරලව ව්‍යාපාරයක් නිර්වචනය කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි, අපි මේ සාකච්ඡා කරපු නිර්වචනය අපි දැන් වචනයට පෙරලලා බලමු. පැහැදිලිව කෙටියෙන් සම්පූර්ණ ලකුණු ටික අපේ කර ගැනීම සඳහා පිළිතුරු ලියන්නේ කොහොමද කියලා. හොඳයි, මම මෙන්න මෙහෙම ලියන්නම්. ව්‍යාපාරයක් යනු මිනිස් අවශ්‍යතා හා උවමනා වන් සපුරාලීම, ඒ කියන්නේ තෘප්තිමත් කිරීම, සපුරාලීම සඳහා යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීම, ඒක සපයන්න ඕන, සැපයීම ආශ්‍රිත ආර්ථික ක්‍රියාවලියකි. හොඳයි, අපි දුන්න ලස්සන පිළිතුරක්, කෙටි පිළිතුරක්. අපි නැවත වතාවක් කියවලා බලමු මොකක්ද අපි ලිව්ව පිළිතුර කියලා. ව්‍යාපාරයක් යනු මිනිස් අවශ්‍යතා හා උවමනාවන් සපුරාලීම සඳහා යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීම ආශ්‍රිත ආර්ථික ක්‍රියාවලියක්. ආර්ථික ක්‍රියාවලියක් කියලා අපි කියන්නේ අපි විසින් සමායෝජනය කරනු ලබන ක්‍රියාවලියක්. භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේ සිට ගබඩා කිරීම, ඊට පස්සේ භාණ්ඩ අලෙවිසැල් වෙත බෙදා හැරීම ඇතුළු ප්‍රෝසෙස් එකක්, එකිනෙකට සම්බන්ධ ක්‍රියාවන් රාශියක් කින් සමන්විත ක්‍රියාවලියක් තමයි මේක. වටිනාකමක් මේකට ආරෝපණය වෙන නිසා අපි ඒකට ආර්ථික ක්‍රියාවලියක් කියලා කියනවා. ඒක නිසා අවසානයේදී මේක වටිනාකම් ජනිත කරනවා ආදායම්, වියදම්, ලාභ යනාදී වශයෙන්. නිෂ්පාදන ප්‍රමාණ, පරිමා යනාදී වශයෙන් මේක
ආර්ථික ක්‍රියාවලියක් කියලා තමයි අපි කියන්නේ. හොඳයි. අපි හොඳ අදහසක් ගත්තා පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු ලියන පිළිවෙල ගැන. එහෙනම් අපි ඊළඟට යමු අපේ ආ කොටස. පහත දැක්කෙන අවශ්‍යතා හා උවමනා අතුරින් අවශ්‍යතා දෙකක් සහ ඊට ගැලපෙන උවමනාවක් බැගින් තෝරා ලියන්න. හොඳයි. අපිට ලැබෙනවා ලිස්ට් එකක්. පහත දැක්කෙන අවශ්‍යතා හා උවමනා. මේක ඇතුලේ තියෙනවා අවශ්‍යතාවයන්, ඒ වගේම උවමනාවන් තියෙනවලු. ඉතින් අපිට මේ දෙකේ වෙනස අපි දැන් මොහොතකට පෙරත් අපි සාකච්ඡා කළා. අවශ්‍යතා තමයි අපිට තෘප්තිමත් කරගන්න අවශ්‍ය ජීවත් වීම සඳහා අවශ්‍ය මූලික තත්වයන්, අත්‍යවශ්‍ය දේවල්. ඒක නිසා අපි ඒවට කියනවා අවශ්‍යතාවයන් කියලා යම් කිසි බරක් එක්ක. මොකද මේවා තෘප්තිමත් කර ගැනීම අනිවාර්ය නිසා. ඒ අනිවාර්යෙන් තෘප්තිමත් කරගන්න ඕන අපේ ශරීරයට අවශ්‍ය භෞතික පැවැත්මට අවශ්‍ය ඒ තත්වයන් සංසිඳුවා ගන්නා ආකාර තමයි අපි උවමනාවන් කියලා කියන්නේ. හොඳයි. අපි එහෙමනම් මේ දීලා තියෙන ලිස්ට් එකෙන් අපිට පුළුවන් වෙයි මේක ඇතුලේ තියෙන අවශ්‍යතාවයන් මොනවද? ඒ වගේම ඒ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න අපිට ලැබෙන විකල්ප මාර්ග මොනවද? එහෙම නැත්නම් උවමනාවන් කුමක්ද කියලා. හොඳයි. අපි ඉස්සෙල්ලම බලමු. අපි රතු පාටින් අපි ලකුණු කරගමු. මොනවද මේ ලිස්ට් එකේ තියෙන මූලික අවශ්‍යතාවයන් කියලා. හොඳයි. අපි දන්නවා ආහාර කියන්නේ මූලික අවශ්‍යතාවයක්. ඒ වගේම අධ්‍යාපනයත් අපි දන්නවා මූලික අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. ඊට පස්සේ නිවාස අපි දන්නවා නිවසක් අපිට ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඊට පස්සේ sannivedanaya ගත්තත් වර්තමානයේ වන විට අපිට නැතුවම බැරි දෙයක්. ඒ වගේම අපේ ශරීරයට ආරක්ෂාවක් අවශ්‍යයි. ඒ වගේම අපිට ඇඳුම් ආයිත්තම් අවශ්‍යයි ජීවත් වීම සඳහා. ඒ විතරක් නෙමෙයි අපිට නිවාසත් අවශ්‍යයි. අපි ඒක දැනටමත් අපි හඳුනගෙන තියෙනවා. නමුත් මෙතන තියෙන්නේ තට්ටු නිවාස. මොන වගේ නිවාසයක්ද කියන එක. පාවහන් සහ බංගලා. හොඳයි. බලන්න අපි මොනවද මේ ලකුණු කරපු දේවල් කියලා. මේ ලිස්ට් එකෙන්. ආහාර, අධ්‍යාපනය, නිවාස, sannivedanය, ඇඳුම් සහ ආරක්ෂාව. ඇයි මම මේ ටික විතරක් වෙන් කරගත්තේ? අපි අතෑරපු දේවල් මොනවද? එමනම් අපි මේ ලකුණු කරගත්ත දේවල් තමයි දුවලා පුතාලා මේ ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම අවශ්‍ය දේවල් කියලා කියන්නේ. ඕගොල්ලන්ට තේරෙනවා ඇති මේ කියන දේවල් නැතුව අද අප කාටවත් ජීවත් වෙන්න ඉතාමත් අපහසුයි. ඒක නිසා තමයි මේවා සම්පූර්ණ කර ගැනීම අපි අනිවාර්යයි කියලා කියන්නේ. මේවා බොහෝ විට පොදු දේවල් පොදු අවශ්‍යතාවයන් පොදුවේ අපි හැම දිනාටම දුප්පත් පොහොසත් ආගමික ભેදයකින් තොරව අපි හැම දිනාටම මිනිස් පරම්පරාව විදිහට අපිට ජීවත් වීම සඳහා අවශ්‍ය දේවල්. ඒක හන්ද තමයි අපි ඒවට කියන්නේ අවශ්‍යතාවයන් කියලා. හොඳයි. එහෙනම් ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද? අපිට කියන්නේ මේකෙන් දෙකක් තෝරගන්න. අවශ්‍යතා දෙකක් සහ ඊට ගැලපෙන උවමනාවක් බැගින් තෝරන්න. අපිට මේ ලකුණු ටික ගන්න නම් අවශ්‍යතා දෙකක් මම මේ ලකුණු කරපු වලින් අරගෙන මේ පැත්තට ගෙනල්ලා ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න අපි උත්සාහ කරන උවමනාවන් ඒ සම්පූර්ණ කරගන්න මාධ්‍ය මොකක්ද කියන එක තමයි අපෙන් අහන්නේ. එතකොට දෙකක් තෝරගත්තා නම් හොඳටම ප්‍රමාණවත් කියලා මම
ඕගලන්ට මතක් කරනවා. මොකද අපි කාලේ ඉතුරු කරගන්නත් අවශ්‍ය නිසා. නමුත් අද දින සාකච්ඡාවේදී අපි අපේ දැන ගැනීම පිණිස අපිට ඕනනම් එකක් දෙකක් වැඩියෙන් අපි සාකච්ඡා කරාට වරදක් මම පේන්නේ නැහැ. ඒක නිසා අපි ඉස්සෙල්ලම බලමු ඊට පස්සේ අපි බලමු උවමනා මොනවද කියලා. මේ පැත්තෙන් උවමනා. හොඳයි. අපි ඉස්සෙල්ලම ගමු බලන්න අපේ අවධානයට ආහාර කියන අවශ්‍යතාවය. එක ආහාර කියන අවශ්‍යතාවය. ජීවත් වීම සඳහා අපි සැමට ආහාර අවශ්‍යයි. අපි හැමෝටම බඩගින්න දැනෙනවා. බඩගින්නක් දැනුණයින් පස්සේ අපි අනුභව කරන්න යමක් තමයි හොයන්නේ. එතකොට මේ මොකද්ද අපි අනුගමනය කරන්න කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධ වෙන්න පුළුවන්. නමුත් අපි මේ ආහාරයක් තමයි අපිට අවශ්‍ය වන්නේ කුසගින්නක් දැනුනොත් එහෙම. ශරීරයට පෝෂණය දීලා ශක්තිය නිෂ්පාදනය කරගන්න හැටි. එහෙමනම් අපි බලමු මේ ලිස්ට් එකේ තියෙනවා මොනවා හරි මේ ආහාර කියන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පුළුවන් ක්‍රමෝපායන් කීපයක් දීලා ඇති. අපි බලමු මොනවද කියලා හඳුනගන්න පුළුවන්ද කියලා. ඔය කියන දේවල්. ඔන්න බලන්න. පළවෙනි එක තමයි බත් කියන එක. එහෙමනම් අපිට ගන්න පුළුවන් අපිට බඩගින්නක් දැනුනොත් අපිට බත් ටිකක් අපි කාලා අනුභව කරලා අපේ කුසගින්න නිවා ගන්න අපිට අවස්ථාව ලැබෙනවා. එහෙමත් නැත්නම් තවත් පුද්ගලයෙකුට තෝරගන්න පුළුවන් ඉන්දියාප්ප කනවා කියලා. ඉන්දියාප්ප. එහෙනම් දුවලා පුතාලට හොඳටම තේරෙනවා උවමනාවන් කියන එක මේ අවශ්‍යතාවයන් වලට වඩා විවිධාකාර දෙයක් කියන එක. එක අවශ්‍යතාවයක් සම්පූර්ණ කරගන්න පුළුවන් විකල්ප කීපයක් තියෙන්න පුළුවන් කියන එක ඕගොල්ලන්ට මේකෙන් හොඳින් පැහැදිලි වෙනවා. එහෙමනම් මේ ලයිස්තුවේ අපිට තියෙන්නේ ආහාර කියන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න ඔන්න ඔය කියන දේවල් පමණයි. හොඳයි. එහෙම වුණොත් අපි බලමු මේ ලිස්ට් එකේ තියෙන තවත් දෙයක් තෝරගමු. අපි ගමු නිවාස කියන දේ. අපි බලන්න ඕන මේ තෝරගන්න දේ සම්පූර්ණ කරගන්න පුළුවන් උවමනාවන් මේකේ තියනවාද කියලා. අධ්‍යාපනය කිව්වොත් එහෙම අපි දන්නවා අධ්‍යාපනය කියන එක අපිට අවශ්‍ය දෙයක්. නමුත් අධ්‍යාපනය ලබා ගන්නා ආකාර මේ ලයිස්තුවේ දීලා නැති නිසා අපි අධ්‍යාපනය අපි අතහරිනවා මෙතෙන්දී. අපි ගමු ඊළඟ අවශ්‍යතාවයේ විදිහට නිවාස කියන දේ. අපි දන්නවා වාසස්ථානයක් කියලා අපි කියනවා මේ නිවාසවලට. අපේ ශරීරයට නොතෙමී එහෙම නැත්නම් සත්වයන්ගෙන් වෙන හානි වලින් ආරක්ෂා වෙන්න, කාලගුණයෙන් දේශගුණයෙන් ඇති වෙන බලපෑමෙන් ආරක්ෂා වෙන්න, ශරීරයට අවශ්‍ය උණුසුමක් ලබා ගන්න, වැස්සෙන් බේරෙන්න තමයි අපි නිවසක් හොයන්නේ. එහෙමනම් මේ නිවාස කිව්වයින් පස්සේ ඒක එක විදිහේ දෙයක්. ඒකෙන් වෙන්නේ එක කාර්යයක් අපිට හිසට සෙවණක් දෙන එක. නමුත් ඒ නිවාස විවිධාකාරයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට පුද්ගලයාගේ තියෙන ආර්ථික ශක්තිය අනුව එයා ජීවත් වෙන රට අනුව මේ නිවාස විවිධාකාර වෙන්න පුළුවන්. ඒක නිසා අපි බලමු නිවාස කියන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න මේ ලයිස්තුවේ අපිට මොනවද තියෙන්නේ කියලා. අඩුම ගානේ එකක් තිබ්බනම් ඇති. අවශ්‍යතාවයන් දෙකක් සහ ඊට ගැළපෙන උවමනාවක් අපිට ඒක තමයි තෝරන්න කියලා කියන්නේ. හොඳයි අපි බලමු. නිවාස කියන එක තමයි අවශ්‍යතාවය. අපි මේක මෙතනට ගෙන ආවා. දැන් අපි බලමු නිවාස විදියට මොනවද තියෙන්නේ කියලා. මේ බලන්න. මෙතන තියෙනවා තට්ටු නිවාස. එමනම් නිවාසවල එක ප්‍රභේදයක් තමයි මහල් නිවාස කියලාත් අපි කියනවා. තට්ටු නිවාස. එහෙම නේද? එහෙමත් නැත්නම් මේ බලන්න. මෙතන තියෙනවා බංගලා. බංගලා කියලා කියන්නේ
ධනවත් පුද්ගලයෙක් ජීවත් වෙන ස්ථානය විශාල ඉඩමක ඊටමත් අලංකාරව හුදකලාව ඉදි කරලා ඒකේ අපි ජීවත් වෙනවා ඊටමත් අභිමාණයෙන්. නමුත් තට්ටු නිවාසක හිටියත් බංගලාවක හිටියත් පැල්පතක හිටියත් අපි එතනදී තෘප්තිමත් කරගන්න හදන්නේ මෙන්න මේ නිවාස කියන අවශ්‍යතාවය. ඒක තමයි මෙතන වැදගත් කරුණ. ඒ වගේම අපි දැන් අවශ්‍යතාවයන් දෙකක් උවමනාවන් එක්ක ගලපලා තියෙනවා. අපිට ඕන නම් තව එකක් අපි නිකන් බලමු අරගෙන මොකද්ද කියලා. මෙතන තවත් ගැළපෙන දෙයක් අපි දන්නවා මේකේ තියෙනවා. මොකද්ද? තවත් බලමු අවශ්‍යතාවයක් ආරක්ෂාව. අපේ ජීවිතයට අපේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕන ක්‍රමයක්. ඒක ආරක්ෂාව කියලා කියන්නේ මොනවා හරි විපතකින් වෙන ආරක්ෂාව වෙන්න පුළුවන් ගින්නක් වගේ. එහෙම නැත්නම් අපි ජීවත් වෙන්න බලපාන අපේ යම් දේවල් වලට සිදුවෙන යම් හානි වලින් ආරක්ෂා වෙන්න අපිට අවශ්‍ය වෙනවා. එහෙනම් අපි කොහොමද ඒක කරන්නේ? අපි ගමු බලන්න ආරක්ෂාව කියලා ගත්තොත් එහෙම අපේ අවශ්‍යතාවයේ අපි බලමු රක්ෂණය කියන්නේ මොකක්ද? ආරක්ෂාවයි රක්ෂණයයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? අපි දන්නවා අපි ලබා ගන්නවා වෛද්‍ය රක්ෂණයක්. ඇයි අපිට හදිසියේ අනපේක්ෂිත අවස්ථාවක අපි අසනීප වෙනවා. ලෙඩක් දුකක් හැදෙනවා. heart attack එනවා. එහෙම නැත්නම් අපේ නිවාසය ගිනි ගන්න පුළුවන්. එහෙම නේද? මේ ඕනම අවස්ථාවක අපිට පුළුවන් රක්ෂණ සමාගමක් වෙත ගිහිල්ලා එක්ක අපිට පුළුවන් වෛද්‍ය රක්ෂණයක් ලබා ගන්න. එහෙමත් නැත්නම් ගින්නෙන් ස්වාභාවික විපත් වලින් අපේ නිවාසය ආරක්ෂා කර ගැනීම සඳහා අපිට රක්ෂණයක් ලබා ගන්න පුළුවන්. අන්න බලන්න. අපේ අවශ්‍යතාවයේ අපි සම්පූර්ණ කරගන්න ආකාරය. හොඳයි. අපි දැන් මේ ප්‍රශ්නයෙන් අපෙන් අපේක්ෂා කරන විදිහට කාරණා දෙකක් ගැන අපි සාකච්ඡා කරා. එහෙමනම් අපි දැන් යොමු අපේ ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්න අංක 2 කොටස. හොඳයි. මේකේ අපිට තියෙන්නේ පහත දැක්වෙන ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න අපිට පෙන්වන්න කියලා. හොඳයි. අපිට පුළුවන් එහෙම වුණොත් මේකේ ඉදිරියෙන් මේ ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක්ද එහෙමත් නැත්නම් අසත්‍ය ප්‍රකාශයක්ද කියන එක පමණයි අපිට මෙතන කියන්න තියෙන්නේ. අපි ප්‍රකාශය සමග එකඟ වෙනවා නම් අපිට පිළිතුරු දෙන්න පුළුවන්. ඒක සත්‍ය ප්‍රකාශයක් විදියට. එහෙම නැත්නම් අපිට අසත්‍යයි කියලා කියන්න පුළුවන්. එතනින් එහාට අපෙන් යමක් විවේචනය කරන්න, විස්තර කරන්න මේකේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපි මේ සාකච්ඡාවේදී අපි කියන්නම් ඇයි අපි අසත්‍යයි කියන්නේ කියන එකත් අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු අපේ දැනුම පිණිස. හොඳයි. පළවෙනි එක තමයි ව්‍යාපාරිකයන් විසින් අවශ්‍යතා නිර්මාණය කරනු ලබයි. මේ බිස්නස් කරන අයට පුළුවන්ලු අවශ්‍යතාවයන් කියන එක නිර්මාණය කරන්න. අවශ්‍යතාවයන් කියන එක නිර්මාණය කරන්න පුළුවන් දෙයක්ද? අපි දන්නවා අපි න්‍යායාත්මක කරුණු දැනගෙන තමයි අපි දැන් අවසන් කළා තමයි මෙතනට එන්නේ. අපි අවශ්‍යතාවයන් කියන එකේදී අපි දැනගත්ත දෙයක් තමයි මේ ලෝකේ අවශ්‍යතාවයන් තියෙන්නේ ඊටමත් සීමිත ප්‍රමාණයක්. ඒවා අපි මේ ඉපදීමත් සමග මේ අපේ මිනිස් හා සත්ත්ව භෞතික පැවැත්මත් සමග නිසංගයෙන්ම ආව දෙයක්. අපි උත්සාහ කරලා හදාගත්ත දෙයක් නෙමෙයි. ඒක අපි ඉපදිච්ච දවසේ ඉඳලා අපි මැරෙන දවස වෙනකල් අපේ ජීවිතය අපි පවත්වාගෙන යන්න අපිට මේ දේවල් අත්‍යවශ්‍ය දේවල්. ඒක නිසා අපිට එකඟ වෙන්න පුළුවන්ද මේ බිස්නස් කරන කට්ටියට මේ අවශ්‍යතාවයන් කියන ඒවත් අලුතෙන් හදා
ඒවට භාණ්ඩ හා සේවාවන් දෙන්න පුළුවන් කියලා. එහෙම කරන්න බෑ. ඒක නිසා අපි මේකට කියනවා මේක අසත්‍ය ප්‍රකාශයක් විදිහට අපි මේක නම් කරනවා. ඇයි අසත්‍යයි කියලා කියන්නේ? අවශ්‍යතාවයන් දරුවනි කවදාවත් අපිට නිර්මාණය කරන්න බෑ. කල්පනා කරන්න මේ ආහාර කියන අවශ්‍යතාවය, එහෙම නැත්නම් නිවසක් කියන අවශ්‍යතාවය, එහෙම නැත්නම් ආරක්ෂාව, අධ්‍යාපනය, විනෝදය කියන දේවල්. ඒකේ පුළුල් දේ. පුළුල් වශයෙන් අපි මොකද්ද තෘප්තිමත් කරගන්න යන්නේ කියන එක ගැන තමයි මම මෙතනදී කියන්නේ. මේ කියන දේවල් අපි තෘප්තිමත් කරගන්නා විවිධ ආකාර නෙමෙයි. අපි ගත්තොත් එහෙම විනෝදය ගත්තොත් එහෙම අපිට මානසික සහ ශාරීරික මනා වර්ධනයට අපිට විනෝදයක් අවශ්‍යයි. ඒක අපි ඉපදිච්ච දවසේ ඉඳලම අපිට ඇතිවන දෙයක්. ඒක සත්තුන්ටත් එහෙම අපි දැකලා තියෙනවා. පූස් පැටියෙක් වුණත් සෙල්ලම් කරනවා. අපි ඒක පූස් පැටියට සෙල්ලම් කරන්න කියන දේ අපි හදපු දෙයක්ද? පූසාගේ අම්මා හදපු දෙයක්ද? නෑ. ඒගොල්ලෝ ඒක ඉබේම ඒගොල්ලෝ එහෙම අවශ්‍යතාවක් තියෙන විදිහට ඒගොල්ලන්ට කවුරුත් උගන්වන්න ඕනේ නෑ. ඒගොල්ලෝ ඒක මෙවන්න. කෑමත් එහෙමයි. ආහාර කියන එකත් අපි කියන්නේ නෑනේ ඔයා කණ්ඩ ඕන කියලා පුරුදු කරනවාද අපි? එක එක කෑම කන්න නම් පුරුදු කරනවා අපි. සෝට් ඊට්ස් කන්න, බත් කන්න, ඉන්දියාප්ප කන්න. ඒ වගේ විවිධ තෝරා ගැනීම් තියෙනකොට අපි ඒවා පුරුදු කරනවා කන්න. නමුත් මේ බඩගින්නක් හැදුනොත් එහෙම මේ බඩගින්න වගේ දෙයක් අපිට කාටවත් නිර්මාණය කරන්න බෑ. ඒක ඉපදිච්ච කුඩා දරුවෙක් වුණත් එයාට බඩගිනි වෙනකොට එයා හඬනවා. හඬනකොට අම්මා දන්නවා මෙයාට මේ බඩගින්න කියන මූලික අවශ්‍යතාවය තමයි තියෙන්නේ. දැන් අපි කිරි ටිකක් දෙන්න ඕන කියලා. එහෙනම් ඕගොල්ලන්ට තේරෙනවා ඇති මේ අවශ්‍යතාවයන් කියන එක අපිට කවදාවත් නිර්මාණය කරන්න අලුතෙන් හදන්න කාටවත් බෑ. හොඳයි. අපි බලමු එහෙමනම් දෙවන ප්‍රකාශය මොකක්ද කියලා. දෙවන ප්‍රකාශයෙන් කියන්නේ භෞතික පැවැත්මක් නොමැතිවීම සේවාවක ලක්ෂණයකි. ඇත්තද? එහෙම නැත්නම් බොරුද? සත්‍යද අසත්‍යද? භෞතික පැවැත්මක් තිබීම එක සත්‍ය ප්‍රකාශයක්. මොකද මේකෙන් කියන්නේ? සේවාවක භෞතික පැවැත්මක් නොමැතිවීම ලක්ෂණයකලු. සේවාවක ලක්ෂණයක්ද මේ භෞතික පැවැත්මක් නැති එක? මේ සේවාවන් කිව්වෙන් පස්සේ අපිට මතක් වෙන අනිත් දේ මොකද්ද? ඒකට ඈඳුණු අනිත් දේ භාණ්ඩ නැත්තම් සේවාවන්. භාණ්ඩ හා සේවාවන් කියලා තමයි අපි කියන්නේ. ඕගොල්ලෝ මතක ඇති ව්‍යාපාරයක් යනු කුමක්ද කියන අපි ඉස්සෙල්ලා කතා කරපු නිර්වචනය. භාණ්ඩයක් හා සේවාවක්. එහෙමනම් ඒ භාණ්ඩවල සහ සේවාවන් වල ලක්ෂණ ආශ්‍රිතව තමයි මේ ප්‍රශ්නයෙන් අහන්නේ, මේ ප්‍රකාශයෙන් අහන්නේ සේවාවකට භෞතික පැවැත්මක් තියනවද? මොකද භෞතික පැවැත්මක් තියනවා කියලා කියන්නේ අපිට පේන්න තියනවා, අපිට දැනෙන්න තියනවා, අපිට හැඟෙන්න පුළුවන්. දැන් මේ පෑන ගත්තොත් එහෙම මේක අත ගන්නකොට මට තේරෙනවා මේකට හැඩයක් තියනවා, මේක දිගයි, මෙතන සිනිදුයි, මෙතන කුඩයි, මෙතන කළු පාටයි. මගේ හදවතට ඇඟට දැනෙනවා, මේක ෆීල් වෙනවා, මේක තියනවා කියලා. මට කියන්න පුළුවන් මේක මොන වගේ දෙයක්ද කියලා. මගේ ඇස් නොපෙනුනත් අපිට කියන්න පුළුවන් මේ තියෙන්නේ පෑනක් වගේ එකක්, මේක මෙහෙමයි, මේ පැත්තෙන් ලොකුයි, මේ පැත්තෙන්. මම එහෙම කියන්නේ කොහොමද? භෞතික පැවැත්මක් තියෙන නිසා. ඒතර මේක මොකද්ද? භාණ්ඩයක්. මේක භාණ්ඩයක්. දැන් සේවාවක් ගත්තොත් එහෙම සේවාවකට භෞතික පැවැත්මක් තියනවාද? දැන් මට හෙයා කට් එකක් ගන්න ඕන, මගේ කොණ්ඩේ කපා ගන්න ඕන. හරි. මම දැන් අද කොණ්ඩේ කපා ගත්තා කියලා කියමුකෝ. දැන් ඕගොල්ලන්ට කියන්න පුළුවන්ද මම අද කොණ්ඩේ කපාගෙන ඇවිල්ලා තින්නේ කියලා?
ඕගොල්ලන්ට කියන්න බෑ. දැන් මම පෑනක් අරන් ආවත් ඕගොල්ලන්ට කියනවා සර් පෑනක් අරන් ඇවිල්ලා තියෙන සර්ගේ අතේ අද පෑනක් තියෙනවා. සර්ගේ අතේ මේ වගේ වොච් එකක් තියෙනවා. මොන වොච් එකක්ද? සිටිසන්ස් වොච් එකක් තියෙනවා. ඒ වගේ එහෙම කියන්නේ කොහොමද ඕගොල්ලෝ? ඕගොල්ලන්ට භෞතිකව මේක දකින්න හම්බෙන හන්දා. මගේ ෂර්ට් එකේ වර්ණය ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. ටයි එක මොන වගේද කියන්න පුළුවන්. ටයි පින් එක කොහොමද කියන්න පුළුවන්. ඇයි ඕගොල්ලන්ට ඒක දැනෙන නිසා. ඕගොල්ලන්ට ඕනනම් ඇවිල්ලා ඒක අල්ලලා බලන්නත් පුළුවන්. ස්පර්ශ කරන්න පුළුවන්. ස්පෘශ භාවය. ස්පෘශ කියලා කියනවා. නමුත් මම අර කිව්ව හෙයා කට් එක ඕගොල්ලන්ට අල්ලන්න බෑ. මම හෙයා කට් එකක් ගත්තද කියලා කියන්න බෑ. අද ගත්තද එහෙම නැත්නම් ගිය සතියේ ගත්තද කොහොමද කියන්නේ? මම සේවාවක් අරන් තිනවා හෙයා කට්ටයක් අරන් තිනවා. එහෙමනම් භෞතික පැවැත්මක් නොමැතිවීම සේවාවක ලක්ෂණයකි කියන එක සත්‍ය ප්‍රකාශයක්. හොඳයි ඊළඟ එක. භූමිය සහ එහි මතුපිට ඇති සම්පත් අයත් වන්නේ ප්‍රාග්ධන නිෂ්පාදන සාධකයට. මොකද්ද? භූමිය සහ එහි මතුපිට ඇති සම්පත් අයත් වන්නේ ප්‍රාග්ධන නිෂ්පාදන සාධකය. මේක අසත්‍ය ප්‍රකාශයක්. අසත්‍යයි. ඇයි ඒ? නිෂ්පාදන සාධක සම්බන්ධ ප්‍රශ්නයක් මේක. මොනවද නිෂ්පාදන සාධක අපිට තියෙන? 4යි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. එවනම් මේ ප්‍රශ්නයෙන් කියන්නේ භූමිය සහ එහි මතුපිට ඇති සම්පත් අපි කිසියම් හෝ වෙනසක් කරන්න ඉස්සෙල්ලා ඒ සම්පත් අපි තැනකින් තැනකට ගෙනියන්න ඉස්සෙල්ලා හැඩේ වෙනස් කරන්න ඉස්සෙල්ලා ඒවා අපි ලබා ගන්න යම්කිසි මේකක් ඒකට අපි කියනවා එෆර්ට් එකක් කියලා. පරිශ්‍රමයක් සිංහලෙන් පරිශ්‍රමයක් යොදලා අපි එහෙම කරන්න ඉස්සෙල්ලා අපි දන්නවා පොළොවේ පස් තියෙනවා. එහෙම නැත්නම් මේ වායුගෝලේ වාතය තියෙනවා. ඒකනේ අපිට හුස්ම ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ ඇඟට සිසිලසක් දැනෙන්නේ. එහෙම නේද? එතකොට අපි දන්නවා මේ පොළොව මත පිට විවිධ පැලෑටි වර්ග තියෙනවා, ගස් වර්ග තියෙනවා. අපි යනකොට එතකොට ඒක අපිට ගහකින් කොළයක් කඩා ගන්න ඕන නම් අපි කාටවත් එකට සල්ලි ගෙවන්න ඕනද? එහෙම ගොඩක් වෙලාට නැහැ. ඒවා මේ පරිසරයේ තියෙන දේවල්. ආයාසයෙන් තොරව අපිට ඒවා බොහෝ විට ලබා ගන්න පුළුවන්. එතකොට අපි කියන්නේ මේ භූමිය කියන නිෂ්පාදන සාධකය කියලා කියන්නේ පොළව අභ්‍යන්තරේ වගේම පොළොවේ යට තියෙන මැණික්, මිනිමුතු, මිනිරන් වගේ තියෙන සම්පත් සහ මතුපිට ගහකොළ, සතා සීපාව වගේ දේවල්, පාෂාණ, පස් වර්ග සහ අනෙකුත් සම්පත් මුහුද ගත්තත් මුහුද යට තියෙන ඒවා, ඇතුලේ තියෙන ඒවා, මත්ස්‍ය සම්පත මේවා පොදුවේ ඕන කෙනෙකුට ගන්න පුළුවන්. මුදලක් ගෙවන්න එක සැරේම ඕනේ නැහැ. අපි මුහුදෙන් ගිහලා මාළු අල්ලනවා නම් අපි දීවර සංස්ථාවට සල්ලි ගෙවන්න ඕනේ නැහනේ. එහෙම නේද? ඒවා ඒ භූමිය කියන නිෂ්පාදන සාධකයට අයිති දේවල්. එhmenan අපේ දරු දැරියන්ට තේරෙනවා ඇති මොකද්ද මේ භූමිය කියන නිෂ්පාදන සාධකය කියලා. හොඳයි. 4 වෙනි කොටස. ලාභ ලැබීමේ අරමුණ උදෙසා පමණක් ඇල්මැති පාර්ශව ව්‍යාපාර කටයුතු කෙරෙහි උනන්දු වෙනවලු. ලාභ ලැබීමේ අරමුණ ඒක ඇත්තද? ඇල්මැති පාර්ශවයන් කියන්නේ කවුද? ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වන විවිධ පුද්ගලයන්ට අපි කියනවා ඇල්මක් ඇති පාර්ශවයන් කියලා. ස්ටේක් හෝල්ඩර්ස්ලා කියලාත් අපි කියනවා. එතකොට මේ සෑම ඇල්මක් ඇති පාර්ශවයක්ම ව්‍යාපාරයෙන් ප්‍රතිලාභයක් එහෙම නැත්නම් මූල්‍යමය ලාභයක් අපේක්ෂා කරනවද? ඒ ප්‍රකාශයට අපිට එකඟ වෙන්න පුළුවන්ද? ඒක අපිට එකඟ වෙන්න බෑ. ඒක නිසා අපි කියමු මේක අසත්‍යයි කියලා. උදාහරණයක් ගත්තොත් එහෙම
ව්‍යාපාරයේ අයිතිකරුගේ පැත්තෙන් ගත්තොත් එහෙම අයිතිකරු භාණ්ඩයක් නිෂ්පාදනය කරලා වෙළඳපොළට දානවා කියලා කියන්නේ මිලක් නියම කරලා ඒකට වියදමක් දරලා ඒකෙන් එයා ලාභයක් ලබනවා. එතකොට අයිතිකරු කියන මේ ඇල්ම ඇති පාර්ශ්වයේ පැත්තෙන් ගත්තොත් එහෙම එයාගේ ලාභ ලැබීමේ අරමුණක් එතන තියෙනවා. හරි? එමනම් ප්‍රශ්නේ කියන්නේ හැම විටම මේ අරමුණ ලාභ ලබා ගැනීම සෑම ඇල්මැති පාර්ශ්වයක්ම එහෙම තමයි කටයුතු කරන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඇතැම් ව්‍යාපාරිකයනුත් ඉන්නවා රජය ගත්තොත් එහෙම ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? ඒගොල්ලොන්ගේ පරමාර්ථය සමාජ සුබ සාධනය සමාජයට අවශ්‍ය අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න අපි උදව් කරන එක. වතුර ටික දෙනවා ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලයෙන්. ඒ සඳහා අර යන වියදම වගේ දෙයක් තමයි අය කරගන්නේ. විදුලි බලයත් ඒත් එහෙමයි. සමහරවිට මේ රජයට මේවට ආදායමක් ලැබෙන්නේ නැහැ. රජයේ තමාගේ වියදම් අනෙකුත් ආදායම් හොයලා උපයන වියදම් වලින් කොටසක් මේවට දෙනවා සහනාධාර විදිහට දීලා මේවල ගණන් අඩු කරලා ජනතාවට හරියට මේවා නිකන් දෙනවා වගේ තමයි දෙන්නේ සමහර දේවල්. ඒක නිසා මේ හැම ඇල්මැති පාර්ශ්වයක්ම ලාභ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරනවා කියන ප්‍රකාශය සත්‍ය නැහැ. තවත් විදිහට ගත්තොත් එහෙම අපි ව්‍යාපාරයක අවට ප්‍රජාව ගත්තොත් එහෙම ඕන් බලාපොරොත්තු වෙනවා පරිසරයට හානියක් නොකර ව්‍යාපාරය සමාචාර ධර්ම වලට ගරු කරමින් තමාගේ කටයුතු කරයි කියලා සමාජ සහජීවනයත් එක්ක. එතකොට එතන තියනවාද ලාභ අපේක්ෂාවක්? නැහැ. ඒගොල්ලෝ දන්නවා ව්‍යාපාරයකින් යම්කිසි මිනිසුන්ට අවශ්‍ය සේවයක් සැලසෙනවා කියලා. භාණ්ඩ හා සේවාවන් සපයනවා කියලා. එහෙමනම් ඒගොල්ලෝ එතන ආර්ථිකමය ප්‍රතිලාභයක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ව්‍යාපාරයේ යහපත් පැවැත්මකින් සිය කටයුතු කරගෙන ඉදිරියට යයි කියන බලාපොරොත්තුව. හොඳයි අපි දැන් මේ ප්‍රකාශ හතරටම අපි පිළිතුරු ලබා දීලා තියෙන්නේ. අසත්‍ය තැනදී අපි අසත්‍යයි කියලා කිව්වා. සත්‍ය ප්‍රකාශවලදී අපි සත්‍යයි කියලා කිව්වා. අපිට මෙතෙන්දී හම්බුනේ සත්‍ය ප්‍රකාශ එකක් පමණයි. හොඳයි. දැන් අපිට අවස්ථාව ලැබෙනවා තුන්වන කොටස ඒ පළවෙනි ප්‍රශ්නේ තුන්වන කොටසට අපිට දැන් පිළිතුරු සපයන්න පුළුවන්. හොඳයි. ඒ කියන්නේ පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය. කියන්නේ ව්‍යාපාර අධ්‍යයන කොටසෙන් අපිට ලැබෙන පළවෙනි ප්‍රශ්නෙට තමයි අපි තාම මේ පිළිතුරු දෙන්නේ. හොඳයි. අපිට ලැබෙනවා පුංචි සිද්ධියක් එහෙම නැත්නම් කේස් ස්ටඩි එකක්. මොකක්ද ඒ? මිනුවන්ගොඩ නගරය ආසන්නයේ ඇවිදින මන්තිරුවක් අසල කොළකැඳ පිළියෙල කර අලෙවි කරන ව්‍යාපාරයක් පවත්වාගෙන යන පියකරුගේ කොළකැඳවලට වැඩි ඉල්ලුමක් පවතින්නේ නගරයේ අනෙක් ව්‍යාපාරිකයින්ට වඩා සෞඛ්‍ය ආරක්ෂිතව අඩු මිලකට කොළකැඳ අලෙවි කිරීම හේතුවෙන්. මොකද්ද කියන්නේ? සෞඛ්‍ය ආරක්ෂිතව ඉතා පිරිසිදුව හදපු ගුණාත්මක කොළකැඳ සාධාරණ මිලකට ඇවිදින මන්තිරුව අසල ගමන් කරන පුද්ගලයන්ට දීමට තමයි මේ ව්‍යාපාරය ඒ වගේ තැනක ස්ථානගත කරලා තියෙන්නේ. ව්‍යාපාරය සාර්ථක වෙනවා. මිනිස්සු අතර ව්‍යාපාරය ජනප්‍රිය වෙනවා. හොඳයි. මොනවද අපෙන් අහන ප්‍රශ්න? පියකරුගේ කොළකැඳ ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්ව දෙකක් සිද්ධිය ඇසුරින් දක්වන්න. ඉතාමත් සරලයි. ඇල්මක් ඇති පාර්ශ්වයන් දෙන්නෙක් හොයාගන්නලු. මේ ව්‍යාපාරය කොළකැඳ ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්වයන් දෙකක් නම් කිරීම පමණයි අපෙන් අපේක්ෂා කරන්නේ සිද්ධිය ඇසුරින් දක්වන්න. හොඳයි අපි බලමු කවුද මෙතන ඉන්නේ? හරි. ඇවිදින මන්තිරුවක් අසලනේ තියෙන්නේ. එහෙම නේද? එහෙමනම් කවුද ඇවිදින මන්තිරුවක් අසල ඉන්න මෙයාගේ ඒ පාර්ශ්වයන්? මේ කොළකැඳ කියන මේ භාණ්ඩය මිලදී ගන්න ඉන්නේ කවුද? එයාගේ ඒගොල්ලන්ට අපි පොදුවේ කියනවා
අපි කියමු කොළ කැඳ ගනුදෙනු කරුවන්. කොළ කැඳ ගනුදෙනු කරුවන් පියකරුගෙන් මිලදී ගන්න එන්නේ කොළ කැඳ. ඒගොල්ලන්ට අපි කියනවා කොළ කැඳ ගනුදෙනු කරුවන්. ඇයි ඒගොල්ලෝ ඇල්මක් දක්වන්නේ? සාධාරණ මිලකට පිරිසුදුව හදපු සෞඛ්‍ය ආරක්ෂිත සහ රසයක් තියෙන ප්‍රණීත කොළ කැඳ එකක් එක්සයිස් කරලා මහන්සි වෙලා දාඩිය දාලා ඊට පස්සේ කොළ කැඳ එකක් හකුරු කෑල්ලක් එක්ක බීලා යන්න ඉතා රුචියක් කැමැත්තක් දක්වන හන්ද තමයි හැමෝම අමතක නොකර පියකරුගේ කොළ කැඳ එකකුත් බීලා යන්න එන්නේ. එහෙමනම් පියකරුගේ ව්‍යාපාරයේ පිළිබඳ මොවුන් උනන්දුවක් දක්වනවා. පියකරු එක දවසක ආවේ නැත්තම් අසනීප වෙලා අපි හොයනවා කොමේ කොළ කැඳ විකුණන පියකරු කියලා. ඒ තරමට අපි උනන්දුවෙන් තමයි කටයුතු කරන්නේ පියකරුගේ කොළ කැඳ ව්‍යාපාරය ගැන. එහෙමනම් අනිවාර්යයෙන්ම පියකරුගේ ගනුදෙනු කරුවන් පියකරුගේ ව්‍යාපාරය පිළිබඳව ඉතාමත් උනන්දුවෙන් තමයි කටයුතු කරන්නේ. හොඳයි. දැන් අපිට කියනවා තවත් එක්කෙනෙක් හොයන්න කියලා. කී දෙනෙක්ද? පාර්ශ්ව දෙකක්. දැන් මේ සිද්ධිය ඇසුරෙන් තමයි අපිට කියන්නේ. මේක කියනවා නගරයේ අනෙක් ව්‍යාපාරිකයින්ට වඩා සෞඛ්‍ය ආරක්ෂිතව පියකරුගේ කොළ කැඳ හොඳයි කියන මතයක් තියෙනවලු මේ ඇවිදින මන්තිරු අසල කායික ව්‍යායාම වල යෙදෙන ජනතාව ගනුදෙනු කරුවා. එහෙමනම් පියකරුගේ ව්‍යාපාරය පිළිබඳව මේ අනෙකුත් ව්‍යාපාරිකින් ඇහැ ගහගෙන තමයි ඉන්නේ. කවුරුන්ද? ඒකට අපි කියන්නේ තරංගකරුවන්. එහෙම නේද? තරංගකරුවන්. පියකරුගේ කොළ කැඳ ව්‍යාපාරය වගේම කොළ කැඳ විකුණන තවත් පුද්ගලයෝ ඉන්නවා නම් මේ අවට ඔවුන් බලනවා පියකරුගේ ව්‍යාපාරය පිළිබඳ ඉතාමත් උකුසු ඇසකින් තමයි බලන්නේ. මෙතනට නිතරම සෙනගෙනවා, ගෙවල් වලටත් තරන් යනවා, ගොඩක් අය බොනවා, හොඳ සේල් එකක් තියෙනවා කියලා පසුතැවිල්ලෙන් තමයි අනිත් අය ඉන්නේ. ඇයි අපිට මෙයාගේ බිස්නස් එක කඩා ගන්න බැරි? අපි මොකද කරන්න ඕන? ගාන අඩු කරන්න ඕනද? මේක ලස්සන පැකේජ් එකක දාලා හොඳට දෙන්න ඕනද? මෙයාගේ ගනුදෙනු කරුවන් අපි කඩා ගන්න කුමන උපක්‍රමයක්ද අපි යොදන්න ඕන කියන එක පිළිබඳ ඉතාමත් අවධානයෙන් තමයි ඉන්නේ තරංගකරුවන්. තවත් කවුරුන්? අපි දෙකක් දැන් ලිව්වා. අපින් අහන්නේ දෙකක් නිසා අපිට ඕනනම් කියන්න පුළුවන් පියකරුගේ ව්‍යාපාරය පිළිබඳව මේ අවට ඉන්න මිනිස්සු, ඒ හරිය ඉන්න අසල්වැසි කඩ තියෙනවා නම්, එහෙම නැත්නම් ගෙවල් තියෙනවා නම් ඒගොල්ලොත් අවධානයෙන් ඉන්නවා. ඇයි මේ පියකරු මේක හොඳට කරගෙන යනවද? අර මිනිස්සු බීලා දාන හිස් කෝප ටික ඔහේ කාණුවල දානවා, අතන මෙතන දාලා මේවා විසි කරලා පරිසරය අපිරිසිදු කරනවාද කියලා සැලකිල්ලෙන් ඉන්නේ. එහෙම වුණොත් එයාට විරෝධතා එල්ල වෙන්න පුළුවන්. ඒක නිසා අපි දන්නවා අර ලස්සනට පරිසර හිතකාමී විදිහට මේ ව්‍යාපාරය කරගෙන යනවා නම් අපි ගෙනියන පුංචි 3 wheel වාහනේ අපි ඩස්බින් එකකුත් අරන් යනවා. ඒකට අර කළු පාට බෑග් එකක් දාලා අර බීලා විසි කරන ඒ කොළ කැඳ කෝප්පය, ප්ලාස්ටික් කෝප්පය ඒ බහාලුමට දාන්නත් එයා පහසුකම් තියෙනවා. ඒක තමයි පියකරු ඉතාමත් ජනප්‍රිය වෙලා තියෙන්නේ. හැමෝම පියකරුගේ සේවය අගය කරනවා, අවට ජනතාව, ප්‍රජාව වගේම. එතකොට තවදුරටත් අපිට කියන්න පුළුවන් මේ ප්‍රාදේශීය සභාවේ ඉන්නවා PHI කියලා කියන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂක. අපේ මේ කාලේ ගොඩක් ජනප්‍රිය රාජ්‍ය සේවකයෙක් වෙලා තියෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනුත් උනන්දුවෙන් තමයි කටයුතු කරන්නේ. මොකද මේ අපි කනබොන දෙයක් දෙන මේ ව්‍යාපාරයක් නිසා ඒක සෞඛ්‍ය ආරක්ෂිතව ඒක පිරිසුදුව දෙනවද කියන වගකීම නියාමනය කරන්න තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකයෝ පත් කරලා තියෙන්නේ. එහෙනම්
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් පවා මේ පියකරුගේ ව්‍යාපාරය පිළිබඳව උනන්දුවෙන් කටයුතු කරනවා. හොඳයි. අපි දැන් සාර්ථකව පිළිතුරු දෙකකට දුන්නා. අපිට දැන් තියෙන්නේ එහෙමනම් ආ කොටසට උත්තර දෙන්න උපකොටස් අංක 3 ව්‍යාපාර අධ්‍යයන කොටසෙහි පළවෙනි ප්‍රශ්නේ ආ කොටස අයන්න අපි සම්පූර්ණ කරා කොටස් 3කින් 3 දෙකයි කොටස් ආ එමනම් ඉහත සඳහා ඔබ සඳහන් කළ පාර්ශව ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන්නට හේතු වූ කරුණ බැගින් ලියන්න කියලාත් කියනවා. එහෙනම් ආ කොටසෙන් අපි කියන්නේ මෙන්න මේ ඉහත සඳහන් කළ පාර්ශවයන් මේ ව්‍යාපාරය කෙරෙහි ඇයි උනන්දුවෙන් කටයුතු කරන්නේ කියන එක තමයි කියන්නේ. අපි දැන් පාර්ශවකරුවන් දෙන්න අපි හඳුනගෙන ඉන්නේ. එහෙමනම් උනන්දුවෙන් කටයුතු කිරීමට හේතුව තමයි අපි දැන් මෙතන දක්වන්න ඕන. අපි ගමු කොළ කැඳ ගණදෙනු කරුවන්. ඇයි ගණදෙනු කරුවන් මේ පියකරුගේ ව්‍යාපාරය පිළිබඳව උනන්දුවෙන් කටයුතු කරන්නේ? අපි කීපයක් කියමු බලන්න. එකක් තමයි මේකේ කියලාම තිබ්බා සෞඛ්‍යාරක්ෂිතව සකසන කොළ කැඳ විකිණීමේ බලාපොරොත්තු ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය ආරක්ෂිතව ගුණාත්මක දෙයක් විකුණයි කියලා. ඒක එකක්. තවත් එකක් තමයි සාධාරණ මිලක්. සාධාරණ මිලකට විකුණයි කියන බලාපොරොත්තු. මේ වගේ තව ඕනනම් අපිට කියන්න පුළුවන් ගුණාත්මක නිෂ්පාදනයක්. ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිත විතරක් නෙමෙයි ගුණාත්මක විවිධ රසයෙන් විවිධ වර්ගයේ ගුණාත්මක විවිධ වර්ගයේ කොළ කැඳ ලබා දීම. ඔව්. මුකුණු වෙන්න, කරපිංච, කුරක්කන්. ඉතින් මේ වගේ ගණදෙනුකරුගේ රුචිකත්වය, විවිධත්වය මත අපිට කොළ කැඳ එකක් දෙන්න පුළුවන් නම් අපි හදන එකම කොළ කැඳ එකට වඩා අපි ලස්සනට පෙන්නනවා මෙන්න මේවා කියලා. එහෙම දෙන්න පුළුවන් නම් අන්න ඒ වගේ දිගටම මේ ව්‍යාපාරේ තෝරා ගැනීමක් සහිතව කරගෙන යයි කියන බලාපොරොත්තුව එයාගේ ගණදෙනුකරුවන් පියකරුගේ ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙනවා. අපි ඒ පළවෙනි එයාගේ ගණදෙනුකරුවන් පැත්තෙන් තමයි අපි මේ කතා කළේ. ඊළඟට අපි හඳුනගෙන ගින් තරඟකරුවන් පියකරුගෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? තරඟකරුවන් එයාගෙන් යමක් බලාපොරොත්තු වෙනවද? එයා ගණදෙනුකරුවෙක් නෙමෙයි තරඟකරුවෙක්. නමුත් තරඟකරුවෝ මෙයාගේ ව්‍යාපාරය පිළිබඳ ඇහැ ගහගෙන ඉන්නේ. ඇයි ඒ? මෙයාගේ මාකට් එක කඩන්න. මාකට් එක කඩනවා කියලා කියන්නේ තමාගේ ආර්ථික වාසිය සඳහා. එමනම් ඒගොල්ලෝ උනන්දුවක් දක්වනවා පියකරුගේ මිල ගණන් ඊට පස්සේ අනෙකුත් සේවාවන් මොනවද? ඇසුරුම
පැකින් කරලා දෙනවා. ගෙන යෑමේ පහසුකම් උදාහරණයක් විදිහට කප් එකේ උඩින් තද කරන්න පුළුවන් ලිඩ් එකකුත් දාලා වාහනේ වුණත් මේක අරන් යන්න පුළුවන් විදිහට එයා බෑග් එකකට දාලා හොඳට ගැට ගහලා උණුසුම් කොළ කැඳ එකක් ලබා දෙනවා. ඊළඟට එයාගේ අලෙවි උපක්‍රම මෙච්චර ගණදින කරුවෙක් අලෙවි උපක්‍රම මොනවද? ඇයි මෙච්චර සෙනග එන්නේ? ඒ සඳහා මොකද්ද රහස? පියකරු ක්‍රියාත්මක කරන අලෙවි උපක්‍රම කුමන දේවල්ද? ඇයි අපිටත් බැරි ඒ වගේ දෙයක් අනුගමනය කරලා එයාගේ ගන්දිනු කරවන අපේ පැත්තට හරව ගන්න බැරි ඇයි කියන බලාපොරොත්තුෙන් කටයුතු කරනවා. ඊට පස්සේ අපි තවත් දේවල් කතා කරා. PHI කෙනෙක් බලනවා මෙයා සෞඛ්‍ය ආරක්ෂිතව මේ දේවල් කරනවාද? ඊට පස්සේ ප්‍රාදේශීය සභාවෙන් එහෙම නැත්නම් රජයෙන් බලනවා මෙයාගේ ව්‍යාපාරයෙන් පරිසරයට හානියක් සිද්ධ වෙනවද? හොඳින් කරනවද? ආදායම් බදු ගෙවනවද? ඒ වගේ දේවල් පිළිබඳ උනන්දුවෙන් තමයි කටයුතු කරන්නේ. හොඳයි. අපිට දැන් පුළුවන් ඊළඟ ප්‍රශ්නෙට යන්න. ප්‍රශ්නාංක ඒකේ 4 වෙනි කොටස අපි බලමු මොකක්ද කියලා. ගඩොල් කැපීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන දිරියදාස විසින් ගඩොල් කැපීමට ගන්නා මැටි ප්‍රවාහනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 10ක බැංකු ණයක් ලබාගෙන ට්‍රැක්ටරයක් මිලදී ගන්නා ලදී. අයන්න මෙම සිද්ධිය සඳහන් නිෂ්පාදන සාධක දෙකක් නම් කරන්න. මෙම සිද්ධිය සඳහන් නිෂ්පාදන සාධක දෙකක් නම් කරන්න. හොඳයි. පුංචි සිද්ධියක් තමයි දීලා තියෙන්නේ. ගඩොල් කැපීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ කවුද? දිරියදාස. එහෙමනම් ඒ කටයුත්තට අපි කියන්නේ නිෂ්පාදන සාධක ආශ්‍රයෙන් අපි කියන නමක් තියෙනවා. ඒකට කියනවා අපි ව්‍යාපාරයක්. එහෙම නැත්නම් ව්‍යාපාරික කටයුතු සමායෝජනය කිරීමට අපි කියනවා ව්‍යවසාය කියලා. ව්‍යවසාය. හොඳයි. ඒක එකක්. ඔන්න අපි දැන් එකක් හොයාගත්තා. නිෂ්පාදන සාධක කියන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය. හොඳයි. මේකේ භූමිය කියන සාධකයේ තියෙනවද? තියෙනවා. අපි බලමු. එhmenan අපි පිළිතුරු ලියමු. භූමිය. මොනවාද භූමියට අයත් වෙන්නේ? නිදසුන් අපිට ඊළඟ කොටසෙන් තමයි කියන්නේ. එහෙමනම් භූමිය කියන නිෂ්පාදන සාධකයේ තියෙනවා එක. දෙවෙනි එක තමයි ශ්‍රමයේ තියෙනවද? ශ්‍රමයේ මේක කියන්නේ නැහැ. හැබැයි මේකේ දිරියදාස තමයි මේ ව්‍යාපාරය කරන්නේ. ගඩොල් කපන්නේ එයාද දන්නේ නැහැ. සේවකයෙක් ගැන සඳහන් වෙන්නේ නැහැ. නමුත් අපි හොඳයි ශ්‍රමය කියන එක අපි අතාරිමු. ප්‍රාග්ධනය භූමිය ප්‍රාග්ධනයේ තියෙනවා. ඇයි? ලක්ෂ 10ක බැංකු ණයක් ගන්නවා කියලා කියන්නේ ප්‍රාග්ධනය. වත්කමක් අත්පත් කර ගන්නවා. තුන්වෙනි එක තමයි ව්‍යවසාය. 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 ඒ කියන්නේ මේ ගඩොල් කැපීමේ ව්‍යාපාරය කරගෙන යාමට ඒකට අපි යොදවන කායික සහ මානසික දායකත්වයට තමයි අපි කියන්නේ ව්‍යවසාය කියලා. ව්‍යවසාය. හොඳයි. ප්‍රශ්නේ ඊළඟ කොටස මේ කොටස සම්බන්ධ දෙයක්. ඉහත සඳහා ඔබ සඳහන් කළ නිෂ්පාදන සාධකවලට අදාළ නිදසුන බැගින් ලියන්න. එතන මේ සිද්ධිය ආශ්‍රයෙන්ම අපිට නිදසුන බැගින් පෙන්වන්න කියලා තියෙන නිසා මම නැවත වතාවක් මේක අපිට දැක ගැනීමට සලස්වන්නම්. මේ ගඩොල් කැපීමේ ව්‍යාපාරය සඳහා අපි දැන් මේ හඳුනාගත්ත භූමිය කියන එකට නිදර්ශනයක් අපිට දෙන්න පුළුවන්ද? භූමිය යටතේ භූමිය කියන්නේ එක. භූමියට නිදර්ශන තමයි මොනවද?
ගඩොල් කැපීමේ ව්‍යාපාරය පවත්වාගෙන යන දිරියදාස විසින් ගඩොල් කැපීමට ගන්නා මැටි කියන එක සඳහන් වෙනවා. එහෙමනම් මැටි කියන්නේ ඒක ස්වාභාවිකව තියෙන දෙයක්, පොළව මතු පිට එහෙම නැත්නම් අභ්‍යන්තරයේ තියෙන දෙයක්. අන්න ඒ මැටි කියන ඒ අමුද්‍රව්‍ය භාවිතා කරලා තමයි අපි ඒකට ශ්‍රමය, තවත් දේවල්, ජලය වගේ දේවල් එකතු කරලා තමයි අපි මේ ගඩොල් කැපීම කරන්නේ. ඊට පස්සේ අපි ගඩොල් ටික පුලුස්සලා තමයි අපි විකුණන්න පුළුවන් භාණ්ඩයක් විදිහට මේකට නිමාවක් ලබා දෙන්නේ. එහෙමනම් මැටි කියන්නේ මේකේ ප්‍රාථමිකව තියෙන අමුද්‍රව්‍යයක් නිසා අපි භූමිය කියන සාධකයේ විදිහට ගන්න පුළුවන් අපිට මැටි කියන ඒ අමුද්‍රව්‍යය. හොඳයි. අපි බලමු තවත් එකක්. දෙවෙනියට අපි බලමු ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය හා අදාළ උදාහරණයක් අපිට හොයාගන්න පුළුවන්ද? අපි දැක්කා. මොකද්ද අපි දැක්කේ? ප්‍රාග්ධනයේ විදිහට අපි දැක්කා ලක්ෂ 10ක බැංකු ණයක්. එහෙමනම් බැංකු ණයක් කියලා කියන්නේ ඒකට අපි කියනවා ව්‍යාපාරයකට අවශ්‍ය ප්‍රාග්ධනය. අපි ආයෝජනය කරන්න අපි ඕන අවශ්‍ය මුදල් වලට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. එතකොට බැංකු ණයක් විදිහට මේක ගන්නවා කියන්නේ ඒ ආයෝජනය කරන ආකාරය. එhmenan ඒකට අපි කියනවා මේ බැංකු ණය කියන එක ප්‍රාග්ධනය ගණයට අයත් නිෂ්පාදන සාධකයක්. ඒ විතරක් නෙමෙයි අපි මේ ට්‍රැක්ටරයක් ගන්නවා කියලාත් කියනවා. ට්‍රැක්ටරේ කියන වත්කම. ට්‍රැක්ටරේ කියන්නේ කෘතිමව හදපු දෙයක්. යම් යම් උපාංග එකලස් කරලා ටයර්, එතකොට සුක්කානම, එන්ජින් එක, ඉඳ ගන්න සීට් එක, රෝද, ඒ වගේ තවත් කෘතිමව මිනිසා විසින් නිෂ්පාදනය කරන තවත් භාණ්ඩයක්. එතකොට ඒ භාණ්ඩයක් අපි යම්කිසි මිලක් ගෙවලා ව්‍යාපාරයේ වත්කමක් විදිහට ව්‍යාපාරයට එකතු කරනවා කියලා කියන්නේ. ඒකත් අපි ප්‍රාග්ධනයේ හැටියට තමයි අපි හඳුනගන්නේ. හොඳයි, අපි දැන් දෙකක් ගැන කතා කරා. ව්‍යවසාය. ව්‍යවසාය කියලා කියන්නේ මොකද්ද? කායිකව සහ මානසිකව මේ ව්‍යාපාරය කරගෙන යාම සඳහා දිරියදාස විසින් දක්වන දායකත්වය. එයා මේකට අවශ්‍ය තැන කොතනද කියලා සුදුසු තැන තීරණය කරනවා. ඊට පස්සේ මේකට මොනවද ඕන සම්පත් එයා කල්පනා කරනවා, තීරණ ගන්නවා. ට්‍රැක්ටරයක් ගන්න ඕන. ට්‍රැක්ටරයක් ගන්න අතින් සල්ලි ටිකක් දානවා, ඊටු ටික බැංකුවෙන් ඉල්ල ගන්නවා. එයා මානසිකව මේ ව්‍යාපාරය පිළිබඳ මානසික දායකත්වයේ සේවකයෝ ගන්නවා. ජනාධි වශයෙන් ගොඩක් තීරණ ගන්නවා. එයා කායික මෙන්ම මානසික දායකත්වය ලබා දෙනවා. මොකද මේක තමාගේ ව්‍යාපාරයේ තමා මේකෙන් ආර්ථිකමය ලාභයක් ලබා ගැනීමේ පරමාර්ථයෙන් තමයි මේක කරගෙන යන්නේ. එම නිසා මේ සමස්ත ක්‍රියාවලිය දිරියදාස විසින් කරන මේ දායකත්වය, ඒකට අපි කියනවා විශේෂ නමක් අපි හඳුන්වනවා ව්‍යවසාය. එහෙම නැත්නම් දිරියදාසට අපිට කියන්න පුළුවන් ව්‍යවසායකයා. ඒතර ව්‍යවසායකයා කියලා කියන්නේ ව්‍යාපාරයේ නියම පරම අයිතිකරුවන් තමයි ව්‍යවසායකත්වයේ කියන දායකත්වය ලබා දෙන්නේ. හොඳයි. අපි දැන් 4 වෙනි කොටසට සාර්ථකව අපි පිළිතුරු දුන්නා. අපිට දැන් පුළුවන් අපේ මේ දෙවන ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි ප්‍රශ්නය, එහෙම නැත්නම් පළවෙනි කොටසේ නම් දෙවන ප්‍රශ්නය. නමුත් අපි මේ අර ලකුණු 20 ප්‍රශ්නයට තමයි අපි කියන්නේ පළවෙනි ප්‍රශ්නය කියලා. එහෙම නැත්නම් ඊට පස්සේ අපි සාකච්ඡා කරපු ඒ ප්‍රශ්නාංක 2 කියලා කියන්නේ උපකොටස් කීපයක් තිබ්බා. උපකොටස් අංක 4 වෙනකල් මේකේ තිබ්බා. දැන් අපි දෙවන කොටසේ 3 වෙනි ප්‍රශ්නය ලකුණු 8ක් ලැබෙන 3 වෙනි ප්‍රශ්නය තමයි දැන් අපි මේ සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. අපි බලමු අපිට ලැබෙන ප්‍රශ්නේ මොකද්ද? ආ කොටස.
ව්‍යාපාර පරිසරය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද කියන ප්‍රශ්නය අපි දන්නවා. ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ සරලවම කිව්වොත් එහෙම ව්‍යාපාරයක් අවට වටපිටාව. ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන වටපිටාව. එතකොට මේ ව්‍යාපාරයේ ඇතුළ ව්‍යාපාරයෙන් පිට ළඟ වෙන්නම ඕනේ අපේ ව්‍යාපාරයෙන් පිට බාහිර පරිසර විදිහට අපිට ගන්න පුළුවන් ඕන නම් ජාත්‍යන්තර වෙළඳපොළ පවා. ඒ කියන්නේ ව්‍යාපාරයෙන් බාහිර පරිසරය කියලා කියනවා. එhmenan පොදුවේ අපි කියනවා ව්‍යාපාර පරිසරය කියනවා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන වටපිටාව. අපි ඒකට මෙන්න මේ වගේ පිළිතුරක් අපි ගොනු කරමු. ව්‍යාපාරයක ක්‍රියාකාරීත්වයට එහෙම නැත්නම් මෙහෙයුම් කටයුතු සඳහා විවිධ වූ බලපෑම් සිදු කරන කවුද? කවුද කියලා කිව්වොත් එහෙම අපි කියනවා පාර්ශ්වයන්. ඒ කියන්නේ යම් පුද්ගල කණ්ඩායම් පාර්ශ්වයන් හා අනෙකුත් සාධක වලින් සමන්විත ව්‍යාපාරික වටපිටාව ව්‍යාපාරික පරිසරය ලෙස හැඳින්වේ. හොඳයි. අපි බලමු අපි ලිව්ව පිළිතුර මොකක්ද කියලා නැවත වතාවක් අපි කියවලා බලමු. ව්‍යාපාර පරිසරය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? ව්‍යාපාරයක ක්‍රියාකාරීත්වයට විවිධ බලපෑම් සිදු කරන පාර්ශවයන් හා අනෙකුත් සාධක වලින් සමන්විත ව්‍යාපාරික වටපිටාව ව්‍යාපාරික පරිසරය ලෙස හැඳින්වේ. හොඳයි. අභ්‍යන්තර බාහිර කියලා පරිසරයක් දෙකක් තියෙනවා. අභ්‍යන්තර පරිසරයේ ඉන්නවා ව්‍යාපාරයේ අයිතිකරුවෝ, සේවකයෝ, එහෙම නැත්නම් කළමනාකරණය. ඒගොල්ලන්ට බලපෑම් ඇති කරන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම. සේවකයන්ගේ කැපවීම කියලා කියන්නේ ව්‍යාපාරයට ඇති වෙන බලපෑමක්. ඒකේ යහපත සඳහා බලපෑමක්. ව්‍යාපාරයෙන් පිටතින් ඉන්න තරඟකරුවෙක් ගත්තොත් එහෙම එයා භාණ්ඩේ මිල අඩු කරනවා කියලා කියන්නේ එයා අපේ ව්‍යාපාරයේ වටන්න අපිට කරන බලපෑමක්. අපේ ගන්දෙනුකරුවන් අද්දව ගන්න කරන බලපෑමක්. එහෙම නැත්නම් රජය විසින් ඇවිල්ලා නඩුවක් දානවා නම් පරිසර දූෂණය වෙන විදිහට ලයිසන් එකක් නැතුව මේ ව්‍යාපාරය කරගෙන යනවා කියලා අපිට බාධකයක් එක් විදිහට තමයි ඒකේ ඉන්නේ බලපෑම එන්නේ. ඒ වගේ මේ ව්‍යාපාරයක ක්‍රියාකාරීත්වයට විවිධ ආකාරයෙන් බලපෑම් එල්ල කරන්න පුළුවන් පාර්ශවකරුවන් සහ වෙනත් සාධක ඇතුළත් ඒ වටපිටාවට තමයි අපි කියන්නේ ව්‍යාපාරික පරිසරය කියලා. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ ඊට සම්බන්ධ දෙයක්. ව්‍යාපාරික පරිසරය වර්ග කරන්න කියලා කියන්නේ. ව්‍යාපාරික පරිසරය වර්ග කරන්නේ කීයකටද? වර්ග කීයක් තියනවද? වර්ග දෙකයි. මොකක්ද ඒ? පරිසරය නිකම් පරිසරය නෙමෙයි, ව්‍යාපාරික පරිසරය. ව්‍යාපාරික පරිසරය වර්ග දෙකයි. අභ්‍යන්තර පරිසරය
1 සහ අංක 2 බාහිර හොඳයි ප්‍රශ්නෙන් අහන්නේ වර්ග කර දක්වන්න කියන එක විතරක් නිසා අපේ පිළිතුර මෙතනට සීමා කරාම ඇති මොකද අපි කාල කළමනාකරණයේ කොටසක් විදිහට අපි මේ අනවශ්‍ය දේවල් පිළිතුරු ගොඩ ගසලා මේක දිග්ගස්සලා අපි එහෙම කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය. දැන ගැනීම සඳහා තමයි මම කිව්වා අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන්, කළමනාකරුවන් සහ සේවකයන්. බාහිර පරිසරයේ විදිහට අපිට ගන්න පුළුවන් ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්, තරඟකරුවන්, අවට ප්‍රජාව, ඊට පස්සේ සැපයුම්කරුවන්, ඊට පස්සේ පරිසර සංවිධාන වගේ රජය වැනි අනෙකුත් පාර්ශවකරුවන් සහ සාධක විදිහට ගත්තොත් එහෙම අපි දන්නවා ආර්ථික පරිසරය, නීතිමය පරිසරය, ඒ වගේ දේවල්. දේශපාලන පරිසරය වගේ විවිධ සාධකත් තියෙනවා ව්‍යාපාරික පැවැත්මට බලපාන. අපි මේ දිනවල අපි අත්දකිනවා මේ විදේශ විනිමය අනුපාතය මහත් පෙරලියක් කරලා තියෙනවා ව්‍යාපාරික ලෝකේ භාණ්ඩ හා සේවාවන් වල මිල ඉහළට ඔසවන්න මිනිසුන්ට බරක් වෙන්න මේ ආර්ථික සාධකයක් වන මේ විදේශ විනිමය අනුපාතකය මොනතරම් බලපෑමක් ව්‍යාපාරවලට එල්ල කරනවද කියන කරුණු කාරණේ. හොඳයි. අපි දැන් ඒ ප්‍රශ්නෙට අපි පිළිතුරු මෙසේ අවසන් කරන්න පුළුවන්. අපි දැන් බලමු ඒ දෙවන ප්‍රශ්නේ තුන්වන ප්‍රශ්නේ දෙවන කොටස. නැවත වතාවක් අපිට ලැබෙන්නේ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න. සත්‍ය ප්‍රකාශයක්ද අසත්‍ය ප්‍රකාශයක්ද යන්න අපිට තෝරගන්න තමයි මේකෙන් තියෙන්නේ. අපිට තියෙනවා 1 2 3 4ක් ප්‍රකාශ 4ක් තියෙනවා. ඒ 4 සත්‍ය ප්‍රකාශද අසත්‍ය ප්‍රකාශද කියන එක අපි දැන් පිළිතුරට එකතු කරමු. පළවෙනි එක තමයි ව්‍යාපාර අභ්‍යන්තර පරිසරය තුලින් ව්‍යාපාරයට ඇති තර්ජන හඳුනා ගන්න පුළුවන්. පරිසරයේ පාඩම මතක් කරගන්න මේ ව්‍යාපාරික පරිසරයේ තවදුරටත් අපි අධ්‍යයනය කරනකොට අපි ඒක ඇතුලේ තියෙන විවිධ සාධක අපි තවදුරටත් හඳුනා ගන්නවා. පුද්ගලයන් හඳුනා ගන්නවා, විවිධ සාධක හඳුනා ගන්නවා. එතකොට මේ ව්‍යාපාරික පරිසරයක අභ්‍යන්තර පරිසරය කියන එක මොන වගේ ව්‍යාපාරයට බලපෑම් එල්ල කරන්න පුළුවන්ද කියන පිළිබඳව අපි වඩාත් විපරමෙන් අපි වෙන් කරගන්න අධ්‍යයනය කරන්න උත්සාහ කරායින් පස්සේ අපි හඳුනා ගන්නවා ව්‍යාපාර අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ බොහෝ විට අපේ පාලනයට යටත් අපිට වෙනස් කරන්න පුළුවන්, බලපෑම් කරන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන් පරිසරය. ඒකේ තියෙනවා අපිට යහපත් මෙන්ම අයහපත් ලක්ෂණ තියෙන්න පුළුවන්. ඒක නිසා ඒකේ තියෙන යහපත් ලක්ෂණ වලට අපි කියනවා ව්‍යාපාරයේ ශක්තියින් කියලා. ඒ වගේම ඒකේ තියෙන අයහපත් ලක්ෂණේ මම මේ කතා කරේ අභ්‍යන්තර පරිසරයේ ඒකේ අයහපත් දේවල් තියෙනවා නම් ඒවට අපි කියනවා දුර්වලතාවයන් කියලා. Strengths and weaknesses. Strengths and weaknesses. හරි? SW ඊට පස්සේ මම බාහිර පරිසරය ගැන කියනකොට අනිත් කැලි දෙක කියන්නම්. S කියන්නේ strengths, W කියන්නේ weaknesses. ව්‍යාපාරිකයාට මේ ව්‍යාපාර ශේෂ්ත්‍රය පිළිබඳ සඵල පළපුරුද්දක් තියෙනවා නම් ව්‍යාපාරය කරගෙන යාමට ශක්තියක්. එහෙම නැත්නම් එයාගේ ඉන්නවා නම් හොඳ සේවකයෙක් ඉතාමත් පළපුරුද්දක් තියෙන වෙනත් මේ හා අදාළ ව්‍යාපාර රාශියක වැඩ කරලා තියෙන අත්දැකීම් තියෙන සේවකයන් තියෙනවා කියලා කියන්නේ ඒක ශක්තියක්. නේද? ඒ වගේම දුර්වලතාවයන් තියෙන්න පුළුවන්. දක්ෂතාවයක් නැති, කැපවීමක් නැති සේවකයෝ ඉන්නවා නම් ඒක දුර්වලතාවයක්. එහෙම නැත්නම් අයිතිකරුට අත්දැකීම් තිබ්බට යාගේ ප්‍රාග්ධන ශක්තිය, මූල්‍ය ශක්තිය අඩපණ වෙලා තියෙනවා නම් අවශ්‍ය ප්‍රාග්ධනය දෙන්න බැරි නම් ඒක දුර්වලතාවයක්. හොඳයි. ප්‍රශ්නේ මොකක්ද? ව්‍යාපාර අභ්‍යන්තර පරිසරය තුළින් ව්‍යාපාරයකට ඇති තර්ජන හඳුනා ගන්න පුළුවන්.
තර්ජන කියලා කියන්නේ මොනවද? threats. මේ ව්‍යාපාරයට තර්ජනයක් එල්ල වෙන්නේ ඇතුලේ පරිසරයෙන් නෙමෙයි. ඇතුලේ පරිසරයේ ඉන්නේ අපිට අපේ පැත්ත යහපත පිණිස වැඩ කරන කට්ටිය, සේවකයෝ, අයිතිකරු සහ කළමනාකරණය කවදාවත් අපිට තර්ජනයක් එල්ල කරන්නේ නැහැ. අපිට තර්ජන එන්නේ බොහෝ විට බාහිර පරිසරයේ ඉන්න අපේ තරඟකරුවන්ගෙන්, එහෙම නැත්නම් නීතිමය පරිසරයෙන්, ගෝලීය පරිසරයෙන් අපිට තර්ජන එන්න පුළුවන් විවිධාකාරයේ. ඒවට අපි ප්‍රතිචාරය දැක්වුවොත් තමයි අපිට ව්‍යාපාරයේ සාර්ථකව ඉදිරියට දියත් කරගෙන යන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් මේක කියන්නේ ව්‍යාපාර අභ්‍යන්තර පරිසරය තුලින් නැති තර්ජන හඳුනා ගන්න පුළුවන්. අර මං ඉස්සෙල්ලා කිව්ව විදිහට බාහිර පරිසරය අපි ඊටමත් සූක්ෂම විදිහට අධ්‍යයනයට ලක් කරොත් තමයි අපිට එතනදිත් අපිට දෙකක් හම්බ වෙනවා. ඒ දෙක තමයි ඉස්සෙල්ලා අපි SW කියන එක ගැන කතා කරා. දැන් OT. SWOT කියලා කියන්නේ SWOT මොකද්ද? Short strengths, weaknesses, opportunities and threats. ඒකේ T එක ගැන තමයි අපි දැන් කතා කරන්නේ. threats කියලා කියන එක. එhmenan threats කියලා කියන්නේ තර්ජන අභ්‍යන්තර පරිසරය තුලින් තර්ජන හඳුනා ගන්න තර්ජනයක් එන්නේ නැහැ. ඒක නිසා අපි මේ ප්‍රකාශයේ අසත්‍ය ප්‍රකාශයක් කියලා කියනවා. හේතුව තමයි තර්ජන එල්ලවන්නේ ව්‍යාපාරයේ බාහිර පරිසරයෙන් වන නිසා. හොඳයි. ආ කියන ප්‍රකාශය දැන් අපි බලමු සත්‍යද අසත්‍යද කියලා. අඛණ්ඩ ඇණවුම් ලබා ගැනීම හා නිසි පරිදි මුදල් ලබා ගැනීම, නිසි පරිදි මුදල් ලබා ගැනීම සැපයුම් කරුවන්ගේ අරමුණකි. මේක සත්‍ය ප්‍රකාශයක්. සත්‍යයි නේද? මේක අපිට හොයාගන්න පුළුවන් ඇල්මක් ඇති පාර්ශවයන් ව්‍යාපාරයෙන් ඉෂ්ට කරගන්න උත්සාහ කරන පරමාර්ථ කියන කොටසේ මේවා අපි කියලා තියෙනවා. ඒ ඇල්මක් ඇති පාර්ශවයන් ව්‍යාපාරයෙන් තෘප්තිමත් කරගන්න හදන අරමුණු කවරේද කියන එක. සමහර අරමුණු තියෙනවා ව්‍යාපාරයේ විසින් ඇල්මක් ඇති පාර්ශවයන්ගෙන් ඉෂ්ට කරගන්න උත්සාහ කරන අරමුණු. දැන් මෙතන අපි කතා කරන්නේ සැපයුම් කරුවන් ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වන අරමුණු මොනවද කියන එක. එතෙන්දි තමයි මේක හම්බ වෙන්නේ. සැපයුම් කරුව කියලා කියන්නේ ව්‍යාපාරයට අවශ්‍ය භාණ්ඩ, සේවාවන්, අමුද්‍රව්‍ය එහෙම නැත්නම් වැනි දේවල් ව්‍යාපාරයට ලබා දෙන සැපයුම් කරුවන්. භාණ්ඩ නැත්නම් සේවාවක් දෙන විවිධාකාරයේ පුද්ගලයන්. ඒගොල්ලොත් ව්‍යාපාරයට ඉතාමත් වැදගත්. ඕන් ගුණාත්මක දේවල් නිසි වෙලාවට නිසි ප්‍රමිතියෙන් දුන්නොත් තමයි අපිට භාණ්ඩය ඉහළ ගුණත්වයෙන් යුතුව, කාර්යක්ෂමතාවෙන් යුතුව නිවැරදි වෙලාවට නිවැරදි පිරිවැයට නිෂ්පාදනය කරලා පාරිභෝගිකයන් සඳහා ගුණාත්මක භාණ්ඩයක් අපිට නිමවමක් අපිට එළියට දාන්න පුළුවන් වෙන්නේ. එම නිසා ඒ සැපයුම් කරුවන් මේ ව්‍යාපාරයට තමාගේ සේවය දිගින් දිගටම කරන්න නම් බලාපොරොත්තු වෙන පරමාර්ථ දෙකක් තමයි මෙතනින් කියලා තියෙන්නේ. මොකද්ද ඒ? අඛණ්ඩ ඇණවුම් ලබා ගැනීම. අපි ව්‍යාපාරයක සාර්ථකව කරගෙන යනවා නම් තමයි අපි වැඩි වැඩියෙන් ඒගොල්ලන්ට ඕඩර්ස් දෙන්නේ. අපි වැඩි වැඩියෙන් ඕඩර්ස් දෙනවා කියලා කියන්නේ අපේ සැපයුම් කරුගේ ව්‍යාපාරේ දියුණු වෙනවා. ඒ වගේම අපිට ණයට භාණ්ඩ දුන්නොත් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අපි කියන નિયમિત වෙලාවට අපිට ඒ ණය ආපසු ගෙවයි කියන බලාපොරොත්තුව. ඒක නිසා මේ ප්‍රකාශයට අපිට එකඟ වෙන්න පුළුවන්. අපි බලමු එහෙමනම් ඊළඟ ප්‍රකාශය මොකක්ද කියලා. ඊළඟ ප්‍රකාශයේ පාරිභෝගිකයන්ගේ ජීවන රටාව වෙනස් වීම ව්‍යාපාරයකට ඇති තර්ජනයකි. ඒ මොකද්ද? පාරිභෝගිකයන්ගේ ජීවන රටාව. ඒක වෙනස් වීම ව්‍යාපාරයකට ඇති තර්ජනයකි. තර්ජනයත් අපි දැක්කොත් එහෙම
රජයේ විසින් ලස්සන ඇවිදින මන්තිරුවක් හදනවා. පියකරු ගැනම අපි කතා කරමු. අපි කලින් උදාහරණයේදී කතා කරා. රජයේ විසින් අයවැයෙන් මුදල් වෙන් කරලා ලස්සනට ඇවිදින මන්තිරුවක් හදනවා. ඒක හදපු ගමන් මිනිස්සුන්ට ඉතාමත් ප්‍රීතිමත් ඒක දීපලක් බවට පත් වෙනවා මේ ඇවිදින මන්තිරුව. බොහෝ අය අර ගෙවල් වල හිර වෙලා හිටපු කට්ටිය උදේට මේ ශාරීරික ව්‍යායාම් කිරීම සඳහා ඇවිදින මන්තිරුවට ඇවිල්ලා විනාඩි 15ක් 30ක් පැයක් දෙකක් මේකේ අපි ශාරීරික ව්‍යායාම් වල නිරත වෙනවා. එතකොට මේක දැන් පියකරු වගේ කෙනෙක් දැක්කොත් එහෙම එයාට මේක මොකද්ද? එයාට මේක අවස්ථාවක්. එයාට ව්‍යාපාරික අවස්ථාවක්. එයා දකිනවා හරි මෙතන ඇවිදින මන්තිරුවක් ආවා කියලා කියන්නේ මේක තමයි මට වඩාත්ම සුදුසුම ස්ථානයේ කොළ කැඳ ව්‍යාපාරයක් ආරම්භ කරන්න. කොළ කැඳ ව්‍යාපාරයක් ආරම්භ කරන්න. එයාටක් ගාලා මෙතනින් හොඳ තැනක් බලලා ඒකට අවශ්‍ය අනෙකුත් සම්පත් පොඩි මේකක් හට් එකක් ගහලා ඊට පස්සේ මෙයා කොළ කැඳ හදන ව්‍යාපාරේ මෙයා කරනවා. එහෙමනම් මොකද්ද? ජීවන රටාව වෙනස් වීම. ඇයි ජීවන රටාව වෙනස් වුනේ? ඇවිදින මන්තිරුවක් හදපු නිසා. රටේ සංවර්ධනයත් එක්ක මිනිසුන්ගේ ජීවන රටාවන් වෙනස් වෙනවා. ඒකට උදාහරණයක් තමයි මම කිව්වේ. ඒක නව ව්‍යාපාරික අවස්ථාවන් උදා කරන යහපත් දෙයක් නිසා අපිට ඒක තර්ජනයක් විදිහට හඳුනගන්න බෑ. එහෙමනම් මේ ප්‍රකාශයත් එක්ක අපිට පුළුවන් එකඟ නොවෙන්න අසත්‍යයි. මක් නිසාද යත් අසත්‍යයි. හේතුව තමයි ජීවන රටාව වෙනස් වීම ව්‍යාපාරයට බොහෝ විට තර්ජනයක් වෙන්නේ නැහැ. ඒක අවස්ථාවක් බවට පත් වෙනවා. ඒක නිසා මිනිසුන්ගේ ආදායම් මට්ටම් ඉහළ යනවා කියලා කියන්නේ වැඩි වැඩියෙන් අපිට භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන්. අලුත් භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒකෙන් අපිට අලෙවි කටයුතු පුළුල් කරගෙන යන්න අවස්ථාවක් ලැබෙනවා. ඊළඟ ප්‍රකාශය මොකක්ද? ව්‍යාපාරයක ගනුදෙනුකරුවන් අභ්‍යන්තර පරිසර සාධකයක් වන අතර සේවකයන් බාහිර පරිසර සාධකයකි. දැන් බලන්න මම අර ඉස්සෙල්ලා කිව්ව විදිහට අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය කියලා දෙකක් තියෙනවා. එතකොට මේ ගනුදෙනුකරුව කොතනද ඉන්නේ? ගනුදෙනුකරු හිටියේ බාහිර පරිසරයේ. අභ්‍යන්තර පරිසරයේ හිටියේ සේවකයන් කළමනාකරුවන් සහ අයිතිකරුවන්. එවනම් මේ ප්‍රකාශයේ මුලම තියෙනවා ගනුදෙනුකරුවන් අභ්‍යන්තර පරිසර සාධකයක් කියලා. ඒකට අපිට එකඟ වෙන්න හැකියාවක් නැහැ. ඒක නිසා අපි අසත්‍ය ප්‍රකාශයක් කියලා කියනවා. හේතුව තමයි ගනුදෙනුකරුවන් ඉන්නේ බාහිර පරිසරයේ නිසා. බාහිර පරිසරයේ. ඒකේ කොටසක් තමයි ගනුදෙනුකරුවන්. හොඳයි. අපි දැන් මේ ප්‍රකාශ හතරටම අපි නිවැරදි පිළිතුරු දුන්නා. අභ්‍යන්තර පරිසරය තුළින් තර්ජන හඳුනාගත හැක අසත්‍යයි. අකණ්ඩ ඇණවුම් ලබා ගැනීම මුදල් ලබා ගැනීම සැපයුම් කරු කරුණක් ඒක සත්‍යයි. ජීවන රටාව වෙනස් වීම තර්ජනයක් නෙවෙයි අසත්‍යයි. ඒක නිසා ගනුදෙනුකරුවන් අභ්‍යන්තර පරිසර සාධකයක් කර සේවකයන් බාහිර පරිසරය. සේවකයන් බාහිර පරිසරය නෙමෙයි අභ්‍යන්තර පරිසරය. මේ දෙකම මාරු කරලා දාලා තියෙනවා. ඒ නිසා හතරවෙනි ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. හොඳයි. ඊළඟ කොටස. මෑතක සිට සයිබර් ප්‍රහාර හේතුවෙන් ලොව ප්‍රධාන පෙළේ ව්‍යාපාර රාශියක් විශාල අර්බුදයකට මුහුණ පා ඇති බව විදේශ පුවත් තුලින් අනාවරණය වී ඇත. ඉහත සිද්ධියේ දක්වන ව්‍යාපාරික පරිසරය කුමක්ද? ව්‍යාපාරික පරිසරය කුමක්ද? මොකද සයිබර් ප්‍රහාර හේතුවෙන් සයිබර් ප්‍රහාර එල්ල වෙන්නේ කොහෙන්ද? ව්‍යාපාරය ඇතුළෙන්ද? එහෙම නැත්නම් අභ්‍යන්තරයෙන්ද පිටතින්ද? හොඳයි. අපි මෙහෙම කියමු. ඉහත සිද්ධිය දක්වන ව්‍යාපාරික පරිසරය කුමක්ද කියන එක තමයි අහන්නේ. මොකද සයිබර් ප්‍රහාර.
මොනවද මේ නිකන් අර බෝම්බ ගහනවා වෙඩි තියනවා වගේ එකක්ද? නැහැ. මේ සයිබර් ප්‍රහාර කියලා කියන්නේ දුවේ පුතේ මේ තොරතුරු තාක්ෂණය හා අදාළ විනාශකාරී ක්‍රියාවක්. තොරතුරු තාක්ෂණය කියලා කියන්නේ අපිට අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි ඒවට කියනවා දුවලා පුතාලා ඕගොල්ලෝ දන්නවා මොනවද ඒවට අපි කියන්නේ? software කියලා. software. ඒක අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි අස්පෘශ්‍ය දෙයක් ඒක. ස්පෘශ්‍ය නෑ අස්පෘශ්‍යයි. හරි. එතකොට දැන් නිකන් හිතලා බලන්න අපි ඉගෙන ගත්ත පරිගණක ආශ්‍රිත ගණකාධිකරණ මොනවද? මෘදුකාංග නේද? ඔය ෂැක් ඒ වගේ දේවල්. අපි මේ accounts හදන විවිධ පැකේජ් තියෙනවා. ගණකාධිකරණ පැකේජ්. ඒතර අපි ඒවා භාවිතා කරලා අපි මේ පරිගණකයේ තියෙන කීබෝඩ් එකෙන් තමයි ඔක්කොම මේ ගණන් ටික එකට අපි එකතු කරලා දාන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය නම් අපිට report එකක් ගන්න පුළුවන්. මේක මේ පුංචි පෙට්ටියක් ඇතුලේ තියෙන chip එකක් ඇතුලේ තමයි මේ ව්‍යාපාරිකේ කෝටි ගණන් ලක්ෂ ගණන් මිලියන ගණන් ව්‍යාපාරික දත්ත ගබඩා කරලා තියෙන්නේ. අපිට ඒක බලා ගන්නත් බෑ. ඒක නිසා ඒක ආරක්ෂාව සඳහා අපිට ඒවා බෑකප් කරලා කියලා කියනවා. බෑකප් කියලා කියන්නේ පිටපත් අරගෙන වෙන කොහේ හරි තවත් ආරක්ෂිත තැනක තියෙනවා. හදිසියේ අපි හිතමු ගින්නක් ඇති වුණා කියලා. ගිනි ප්‍රහාරයක්. ගින්නක් ඇති වෙනවා ඇතුළේම මොනවා හරි. ඒක ප්‍රහාරයක්ද? නෑ. ඒක ස්වාභාවික ව්‍යසනයක්. මොකක් හරි යම් කිසි වයර් ෂෝට් එකක් හරි මොනාරි වෙලා මේක සම්පූර්ණයෙන්ම අලු බවටපත් වුණොත් එහෙම අර ඒකේ තිබ්බ දත්ත ටික ඔක්කොම නැති වෙලා යනවා. ඒක නිසා තමයි අපි ඒවට අවශ්‍ය ආරක්ෂිත මාර්ග අරගෙන අපි ඒවල පිටපතක් වෙන තැනක තියාගන්න ඕනේ. එහෙනම් සයිබර් ප්‍රහාරයක් කියලා කියන්නේ මොනවද? මේ ලෝකේ ඉන්න හැකර්ස්ලා කියලා જાතියක්. හැකර්ස්ලා. ඒගොල්ලෝ මොකද කරන්නේ? මේ පරිගණක දත්ත ඒවා වෙනස් කරලා ඒගොල්ලෝ යම් දූෂිත ව්‍යාපාරවල යෙදෙනවා. බැංකු ගිණුම් වල තියෙන සල්ලි ඒගොල්ලොන්ගේ ගිණුම් වලට ගන්නවා. ඒ වගේ හැකර්ස්ලා. එහෙම නැත්නම් ව්‍යාපාරයක කටයුතු කඩාකප්පල්කාරී කරන්න පුළුවන්. මෙහෙයුම් කටයුතු අඩපණ කරන්න පුළුවන්. ඒකට තමයි මේ හැකර්ස්ලා සයිබර් ප්‍රහාර කියලා ගන්න. එහෙමනම් මේ පරිසරය මොකද්ද? මේක වෙනත් කිසිවක් නෙවෙයි තාක්ෂණික පරිසරය. මේකට පිළිතුර තමයි තාක්ෂණික පරිසරය. තාක්ෂණික පරිසරය අපි දන්නවා ව්‍යාපාරයේ ඉතාමත් වැදගත් බලපෑමක් එල්ල කරන්න පුළුවන් සාධකයක්. බලපෑමක් වගේම ව්‍යාපාරයට අවස්ථාවන් සහ ව්‍යාපාරික කටයුතු පහසුවෙන් කරගෙන යාම සඳහා අපිට මේ තාක්ෂණය ව්‍යාපාරික කටයුතු සඳහා එකතු කරගත්තොත් අපි ඒක ව්‍යාපාර කටයුතු හොඳින් කරගෙන යන්න ඒක ඉමහත් පිටුවහලක් වෙනවා. හොඳයි. එhmenan අපි කෙටි පිළිතුරක් දුන්නා නිවැරදි පිළිතුරක් මේ සිද්ධි ආශ්‍රයෙන් සයිබර් ප්‍රහාර ආශ්‍රයෙන් අපි බලමු ආ කොටස මොකක්ද කියලා. රජයේ ව්‍යාපාර වලට නීති රීති පැනවීමේ අරමුණු දෙකක් ලියන්න. රජය ව්‍යාපාර වලට නීති රීති පැනවීමේ අරමුණු දෙකක් ලියන්න. එකක් තමයි අරමුණු දෙකක් නේ අපිට ලියන්න කියන්නේ. එකක් අපි ගමු රජයට ආදායමක් ලබා ගැනීම. ආදායම් ලබා ගැනීම. උදාහරණ තමයි ආදායම් බදු නීතිය. අපි කියනවා ව්‍යාපාරයේ පිරිමැටුමත් එක්ක අපිට මෙච්චර බද්දක් ගෙවන්න. ලාභෙට මෙච්චර බද්දක් ගෙවන්න කියලා නීතිය සංශෝධනය කරනවා. අරමුණු දෙකක්. තවත් එකක් තමයි පරිසරය ආරක්ෂා කරමින් ව්‍යාපාර කටයුතු මෙහෙයවීම. ඒකත් රජයක් විසින් නියාමනය කරන දෙයක්. ඊට පස්සේ
භාණ්ඩවල ගුණත්වය නේද? ඒක කාටද බලපාන්නේ? පාරිභෝගික ආරක්ෂාව. පාරිභෝගික ආරක්ෂාව ඒ වගේම පාරිභෝගිකයා රැවටීම් වලට ලක්වීම වළක්වන්න සමහරවිට අලවියෙන් පසු සේවාව තියෙන්න ඕන, වොරන්ටි එකක් තියෙන්න ඕන, වගකීමක් තියෙන්න ඕන. සමහර දේවල් වලට ඒවට ප්‍රමිතීන් අනිවාර්යයෙන්ම රජය විසින් කියනවා මේ ව්‍යාපාරය කරනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ ප්‍රමිතීන් තියෙන්න ඕන. අපි දැක්කා ගෑස් සිලින්ඩරයක් දෙනකොට ඒකේ ඒ ගෑස් සිලින්ඩරේ තියෙන ප්‍රමිතිය, ඒක ඇතුලේ තියෙන නිෂ්පාදනයේ තියෙන සංයුතිය ඒවා නියාමනය කරන්න ඕන කවුද? රජයේ තියෙන මේ විවිධ නීති රීති මගින් පිහිටවන ලබන නියාමන අධිකාරීන් ආයතන විසින්. පාරිභෝගික ආරක්ෂාව. එහෙමනම් රජයේ ව්‍යාපාර නීති රීති පැනවීමේ අරමුණු දෙකක් තමයි අපෙන් ලියන්න කියන්නේ. අපි දැන් අරමුණු කීපයක්ම ලිව්වා. දැන් අපි බලමු හතරවෙනි කොටසට අවශ්‍ය ප්‍රශ්නේ තේරුම් ගැනීම සහ උත්තර දෙන ආකාරය කොහොමද කියලා. හොඳයි. පුංචි සිද්ධියක් තියෙනවා. මම කියවන්නම් ඉක්මනට. නගරයේ දුම්රියපොළ ආසන්නයේ සවස් කාලයේ කෙටි කෑම නිපදවා අලෙවි කරන බොජුන් සලක් පළපුරුදු සේවකයන් දෙදෙනෙකුගේද සහාය ඇතිව සාර්ථක ලෙස රසාර විසින් පවත්වාගෙන යනු ලබයි. කෙටි කලකින් එක් සේවකයෙකු ඔහුගේ ව්‍යාපාරයෙන් ඉවත්ව ඊට ආසන්නයේ තවත් නව බොජුන් හලක් ආරම්භ කරන ලදී. එහෙම දෙවලුත් සිද්ධ වෙනවා. හොඳයි. පළවෙනි දේ තමයි රසාරගේ ව්‍යාපාරයේ දැකිය හැකි ව්‍යාපාරික අවස්ථාවක් හා ශක්තියක් ලියන්න. අපි දන්නවා රසාරගේ ව්‍යාපාරය මොකක්ද කියලා අපි දන්නවා. තියෙන ස්ථානගත කරලා තියෙන්නේ මොනවද කියලා දන්නවා. එයාගේ නිෂ්පාදනය මොකක්ද කියලා දන්නවා. ඒක ඇතුලේ ඉන්න සේවකයෝ ගැන ඒවා මේ ඔක්කොම ගැන මේකේ වැදගත් කරුණු කීපයක් අපි මේකේ දැක්කා. අපිට ඒවා ඕනනම් හඳුනා ගන්න පුළුවන්. මේ තියෙන්නේ දුම්රියපොළ ආසන්නයේ තමයි තියෙන්නේ. ඒක එකක්. ඊට පස්සේ සවස් කාලයේ තමයි තියෙන්නේ කෙටි කෑම අලෙවි කරන බොජුන් සලක්. සවස් කාලේනේ මේක තියෙන්නේ නේ. සවස් කාලයේ කෙටි කෑම නිපදවා අලෙවි කිරීම පළපුරුදු සේවකයන් දෙදෙනෙක්ද ඉන්නවා. සාර්ථක ලෙස රසාය ඒක තමයි කරගෙන යන්න තියෙන එක රහසක්. හොඳ රහට කෑම හදන්න පුළුවන්, කොත්තු ගහන්න පුළුවන්, කොත්තු බාස් කෙනෙක්, ඒ වගේම අනිකුත් කෑම හදන, ලස්සනට තේ හදන සේවකයෝ දෙන්නෙක් කොහොට ඉන්නවා. මේවා තමයි අපිට තියෙන්නේ. හොඳයි. පළවෙනි ප්‍රශ්නය අයන්නෙන් අහන්නේ රසාරගේ ව්‍යාපාරයේ දැකිය හැකි ව්‍යාපාරික අවස්ථාවක් මේ සිද්ධිය ඇසුරෙන් ලියන්න. ඒ වගේම ශක්තියක් ලියන්න. හොඳයි. අවස්ථාවයි ශක්තියයි අපි දැන් ඒ ගැන අපි කතා කළා නේද? අවස්ථාවන් තියෙන අභ්‍යන්තර පරිසරයේ. අපි දැන් බලමු අවස්ථාවක් ලියන්න. අවස්ථාවක් මේ අපි කාගේ ව්‍යාපාරය? රසාරගේ ව්‍යාපාරය. එහෙම නේද? රසාර විසින් පවත්වාගෙන එයාට අවස්ථාවක්. බලන්න මේ පුංචි සිද්ධිය ගැන කියලා. හරි. නගරයේ දුම්රියපොළ ආසන්නයේ තමයි මෙයා ස්ථානගත කරන්නේ. ඇයි එහෙම කරන්නේ? අපි දන්නවා හවසක දුම්රියපොළ ආසන්නයෙන් විශාල පිරිසක් මේ වැඩ නිම කරලා ගෙවල් වලට යන්න එළියට එන තැන. අන්න ඒ වගේ තැනක් හොඳට ටාගට් කරලා තමයි ව්‍යාපාරේ නියමයට ස්ථානගත කරලා තියෙන්නේ. එතකොට මේ සුවඳ එන කෑම හදනකොට ලස්සනට ප්‍රදර්ශනය කරලා තියෙනකොට ලයිට් ටිකක් දාලා සවස් කාලේ තියෙනකොට අර අපිට නැති බඩගින්නකුත් ඇති වෙනවා. එතනින් යනකොට සුවඳ එනකොට ගෙදරට ළමයිට නැත්තම් බිරිඳට මොන හරි කෑමක් අරන් යන්න එහෙම හිතෙනවා. එහෙමනම් මේකේ මේ ස්ථානගත කිරීම අවස්ථාවක් වන්නේ නැද්ද? එහෙමනම් අපි ලියමු දුම්රියපොළ ආසන්නයේ ස්ථානගත වීම. හරි නේද? හරි. මොකක්ද අහන්නේ? පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ අවස්ථාවක් හා ශක්තියක්. හරි. අවස්ථාව අපි දැන් හොයාගත්තා. දැන් බලන්න ශක්තියක්. මොකද අපි කිව්වේ
මේ අවස්ථාවක් කියලා කියන්නේ ව්‍යාපාර බාහිර පරිසරයේ සාධකයක්. එhmenan ශක්තියක් කියලා කියන්නේ ව්‍යාපාරේ පාලනයට යටත් අභ්‍යන්තර පරිසරයේ තියෙන සාධක අපිට පුළුවන් නම් කළමනාකරණය කරන්න ඒවල තියෙන යහපත් ලක්ෂණ තියෙනවා නම් අපි ඒවට කියනවා ව්‍යාපාරයට මේවා ශක්තියින් කියලා කියනවා. හොඳයි. එhmenan මේ සිද්ධිය ඇසුරෙන් අපිට පුළුවන් ද ශක්තියින් කීපයක් හොයාගන්න. හොඳයි අපි බලමු. කියවලා බලමු. සවස් කාලේ කෙටි කාලේ කෙටි කෑම නිපදවා අලෙවි කරන බුදුන්සලක් පළපුරුදු සේවකයන් දෙදෙනෙක් මේ කවුරු ගැනද කතා කරන්නේ ව්‍යාපාරයේ ඉන්න සේවකයෝ පළපුරුද්දක් අත්දැකීම් තියෙන දෙයක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ පැත්තෙන් ඒක මොකද්ද ශක්තියක්. මේ මොනවත් දැනුමක් නැති අපි ට්‍රේන් කරන්න ඕන අය ගත්තොත් එහෙම අපිට හරි කරදරයි. නමුත් කාටවත් මොනවත් තීරණ ගැන කියන්න ඕනේ නැති කියලා දෙන්න ඕනේ නැති ස්වාධීනව තමාගේ කටයුතු කාර්යක්ෂමව කරගෙන යන්න පුළුවන් සේවකයෝ ඉන්නවා කියලා කියන්නේ ඒක ව්‍යාපාරයට ශක්තියක්. එහෙමනම් පළපුරුදු සේවකීන් සිටීම පළපුරුදු සේවකයන් දෙදෙනෙකු සිටීම ඒක රසාරට ශක්තියක්. හොඳයි අපි දැන් දෙක කව කරා ආවරණය කරලා තියෙන්නේ. අපි බලමු එහෙමනම් ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. ඊළඟ ප්‍රශ්නයෙන් කියන්නේ දරුවනි රසාරට තර්ජනයක් වන ව්‍යාපාර පරිසර සාධකයක් නම් කර ඉන් ඔහුගේ ව්‍යාපාරයට ඇතිවිය හැකි ආසන්නතම බලපෑමක් දක්වන්න. තර්ජනයක් වෙන්න පුළුවන් දෙයක් රසාරගේ. හොඳයි බලන්න මොනවද තර්ජනයක් තියෙන්නේ කියලා. සේවකයන් දෙදෙනෙක් ඉන්නවා කියන හොඳ දෙයක් සාර්ථකව කරගෙන යනවා කෙටි කලකින් එක් කෙටි කලකින් එක් සේවකයෙකු ඔහුගේ ව්‍යාපාරය නිවත්ත ඊට ආසන්නේ තවත් බොජුන් හලක් ආරම්භ කරනවා. ඕකනේ කියන්නේ අපි මොනවා හරි හරියට කරනකොට අපේ මිනිස්සුන්ගේ ගතිය තමයි ඕක. අර මූස්ලෙක් වෙලා අපිට තර්ජනයක් වෙන්න කවුරු හරි ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. ඒකේ ඉන්න හවුල්කාරයෙක් වෙන්න පුළුවන්, අයිතිකරුවෙක් කැඩිලා ගිහිල්ලා වෙන්න පුළුවන්, සේවකයෙක් වෙන්න පුළුවන්, කළමනාකරණයෙන් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ව්‍යාපාරික ලෝකේ එමට සිද්ධ වෙනවා. එහෙමනම් මෙන්න රසාරට තර්ජනයක් වන බාහිර සාධකයක්. මෙහෙම හොඳින් කරගෙන යන අතරතුර ඔහුගේ ඉන්න හොඳම සේවකයෙක් කැඩිලා ගිහිල්ලා ඒ ආසන්නයෙන්ම තරඟකාරී ව්‍යාපාරයක් පටන් ගන්නවා. එහෙමනම් ආසන්නතම බලපෑමක්. එහෙමනම් අපි කියනවා මේ අවස්ථාවේදී ඒ කැඩිලා යන සේවකයා කවුද? තරඟකරුවන්. ඉන් ඔහුගේ ව්‍යාපාරයට ඇතිවිය හැකි ආසන්නතම බලපෑමක්. දැන් තරඟකරු කොහොමද මේ අපිට බලපෑමක් එල්ල කරන්නේ? අපිට දැන් හඳුනගෙන බලපෑම් ආසන්නතම බලපෑමකුත් දක්වන්නලු. හරි? බලපෑම තමයි ඉහළ ගුණත්වයෙන් කෑම නිපදවීම. අඩු මිලකට විකිණීම. මේ වගේ කැඩිලා ගිය සේවකයාට පුළුවන් අර ඒ රසටත් වඩා තවත් දේවල් රසකාරක එකතු කළා ඉතාමත් ගුණත්වයෙන් යුතු කෑමක් දීලා මිල ගණනුත් පොඩ්ඩක් අඩු කරොත් අනිවාර්යයෙන්ම රසාරගේ ව්‍යාපාරයට තර්ජනයක් වඩටපත් වෙනවා. හොඳයි. අපි දැන් පළවෙනි කොටසේ ව්‍යාපාර අධ්‍යයන කොටසේ 4 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නාංක 2 3 4. මේ ප්‍රශ්න තුනෙන් අපි දෙකක් විතරයි පිළිතුරු ලියන්නේ. නමුත් අපි කිව්වා මේ සාකච්ඡාවේදී අපි සියලු ප්‍රශ්න සාකච්ඡා කරනවා කියලා. හොඳයි. මොකක්ද අහන්නේ? හිමිකාරත්වය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරන ආකාරය ගැලීම් සටහනක් මාර්ගයෙන් දක්වන්න. හිමිකාරත්වය අනුව කොහොමද ව්‍යාපාර බෙදෙන්නේ කියලා. එහෙම නේද? ඔව්. එහෙමනම් ප්‍රධාන වශයෙන් අපි දන්නවා හිමිකාරත්වය අනුව ව්‍යාපාර
කොටස් දෙකකට බෙදෙනවා. නේද? හිමිකාරත්වය අනුව කොටස් දෙකයි. මොකද්ද? අයිතිය තියෙන්නේ පුද්ගලික අංශයේද රාජ්‍ය අංශයේද කියලා. ඒක නිසා අපි ලියමු මේ නිර්ණායකය තමයි හිමිකාරත්වය. එහෙමනම් අපි දන්නවා පුද්ගලික අංශය ප්‍රධාන අංශ දෙකයි. අනිත් එක තමයි රාජ්‍ය අංශය. එතකොට මේ රාජ්‍ය අංශයට අපි කියන තවත් නමක් තමයි පොදු අංශය කියන එක. පෞද්ගලික එහෙම නැත්නම් පොදු කියලාත් අපිට කියන්න පුළුවන්. හොඳයි. පුද්ගලික අංශයේ ව්‍යාපාර තව දුරටත් අපිට වර්ග කරන්න පුළුවන්. කොහොමද? අපි මෙහෙම කරමු. වර්ග කීයක් අපිට තියෙනවද? කේවල ස්වාමි ව්‍යාපාර කියලාත් අපි කියනවා. තනි පුද්ගල ව්‍යාපාර අංක 2, හවුල් ව්‍යාපාර මතකද? තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක සංස්ථාපිත සමාගම්. සංස්ථාපිත සමාගම්. හතරවෙනි එක මොකද්ද? සමුපකාර සමිති. පස්වෙනි එක තමයි වෙනත් සමිති. ක්‍රීඩා සමිති, ස්වේච්ඡා සමිති වගේ. එමනම් නැවත වතාවක් කොටස් කීයකට කැඩෙන්නේ? කොටස් අපිට පුළුවන් 5කට කඩන්න මෙන්න මේ ආකාරයෙන්. තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සම්ප්‍රකාර සමිති සහ අවසාන වශයෙන් වෙනත් සමිති සමාගම්. එහෙනම් පුද්ගලික අංශය මෙන්න මේ විදිහට තමයි කැඩෙන්නේ. මොකද්ද? ව්‍යාපාරයේ හිමිකාරත්වයත් එක්ක. එහෙනම් අපි දැන් බලමු මොකද්ද සිද්ධ වෙන්නේ. තවදුරටත් අපිට වර්ග කරන්න පුළුවන්ද රාජ්‍ය අංශයේ ව්‍යාපාර කියලා. රාජ්‍ය අංශයේ ව්‍යාපාර දරුවනේ තියෙනවා මොනවද තියෙන වර්ග? රාජ්‍ය අංශය ගත්තොත් එහෙම තියෙනවා මෙන්න මෙහෙම එකක්. කොටස් අපේ පෙළපතේ නම් මේක එකටම පෙන්නලා තියෙන්නේ. ඒ කොටස් දෙක තමයි මොනවද? අපි අලුත් පාටක් භාවිතා කරමු. මොකද්ද? එකක් තමයි මධ්‍යම රජය. මධ්‍යම රජයේ පාලනය යටතේ පවතින ව්‍යාපාර. එහෙමනම් ඊළඟ එක මොකද්ද? පළාත් සභා හා පළාත් පාලන ආයතන. අපි දන්නවා පළාත් සභා කියලා තියෙනවා සෑම දිස්ත්‍රික්කයකම. ඒ වගේම පළාත් පාලන ආයතන, නගර සභා, ප්‍රාදේශීය සභා කියන ආයතන අයිති වෙන්නේ මේ පළාත් පාලන ආයතන වලට. ඒතකොට ඒ වගේ ආයතන වල අයිතියෙන් ක්‍රියාත්මක කරන යම් ව්‍යාපාර තියෙන්න පුළුවන්. ඒතර මධ්‍යම රජයේ ව්‍යාපාර නැවත වතාවක් අපිට හමු වෙනවා. මොනවද? මේ තියෙන රාජ්‍ය අංශයේ ව්‍යාපාර. එහෙම නේද? එහෙනම් අපි බලමු මොනවද කියලා. මධ්‍යම රජයේ තියෙන ඒවා 1යි 2යි 3යි මොනවද? රාජ්‍ය සංස්ථා, ඒ වගේම දෙපාර්තමේන්තු,
විවිධ දෙපාර්තමේන්තු තියෙනවා සහ රාජ්‍ය සමාගම්. මෙතන මම කිව්වේ පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නගර සභා වැනි ආයතන. එhmenan මෙන්න මේ විදිහට තමයි ව්‍යාපාරයක හිමිකාරත්වය අනුව ප්‍රධාන කොටස් දෙකයි ඊට පස්සේ උප කොටස් විදිහට අපිට මෙන්න මේ විදිහට තවදුරටත් අපිට වර්ග කරන්න පුළුවන් සංස්ථා දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සමාගම් විදිහට. හොඳයි. අපි දැන් බලමු පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීමේදී යොදා ගන්නා ප්‍රමාණාත්මක නිර්ණායක කුමක්ද කියලා. මේ ව්‍යාපාර පරිමාණය අනුව සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ කියලා අපි ව්‍යාපාර වර්ග කරන්න පුළුවන් කියලා තියෙනවා. අපි දාලා තිබ්බා රජයේ දෙපාර්තමේන්තුවක් තියෙනවා දත්ත සම්බන්ධ කටයුතු කරන. ඒ දෙපාර්තමේන්තුව මේ ව්‍යාපාර වර්ගීකරණය කරන නිර්ණායක හඳුන්වලා දීලා තිනවා. ඒ වගේම මහ බැංකුව හඳුන්වලා දීලා තිනවා නිර්ණායක. සුළු පරිමාණ ව්‍යාපාර කියන්නේ මොනවද? මහා පරිමාණ ව්‍යාපාර කියන්නේ මොනවද කියලා. හරි. එමනම් මෙතනින් අහන්නේ මොකද්ද? පරිමාණය අනුව. පරිමාණය කියලා කියන්නේ මේ ප්‍රමාණය, විශාලත්වය කියන එක තමයි පරිමාණය කියලා කියන්නේ. විශාලත්වය අනුව වර්ග කිරීමේදී යොදා ගන්න ප්‍රමාණාත්මක නිර්ණායක දෙකක් ලියන්න. දෙකක්. මොනවද? වෙළඳපොළ කොටස ව්‍යාපාරයක කොච්චර ප්‍රතිශතයක් වෙළඳපොළ අයිති කරගෙන තියෙනවද? ඒකට කියනවා වෙළඳපොළ කොටස කියලා. ඒ වගේම තවත් එකක් තමයි භාවිත බල ශක්ති ඒකක ප්‍රමාණය. මේ වෙළඳපොළ කොටසම තමයි ආපහු පිරිවැටුම කියලාත් කියන්නේ. පිරිවැටුම අනුවත් අපිට වර්ග කරන්න පුළුවන්. මේ දෙකේ පොඩි සම්බන්ධයකුත් තියෙනවා. හරි. ඊළඟට ව්‍යාපාරයක ඉන්න සේවක සංඛ්‍යාවත් ඇතම් අවස්ථාවල් වල නිර්ණායකයක් බවට පත් වෙනවා. කොච්චර සේවකයන් 300ක් විතර ඉන්නවා නම් ඒක මහා පරිමාණ ව්‍යාපාර 300ක් හෝ ඊට වැඩි 3000ක් 2000ක් ඒ වගේ නිර්ණායක තියෙන්න පුළුවන්. හොඳයි. අපි බලමු දෙවන කොටස හතරවෙනි ප්‍රශ්නේ. මොකද්ද කියන්නේ? පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද කියන එක අපිට පෙන්වන්න බලමු. හොඳයි. ලේසි ප්‍රශ්නයක් වෙන්න ඇති. අපි බලමු මොනවද අහන්නේ කියලා. එක්ක එකඟ වෙන්න ඕන, එහෙම නැත්නම් නෑ කියලා කියන්න ඕන. එච්චරයි කරන්න තියෙන්නේ. ඒක පුද්ගල ව්‍යාපාර හා හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීම අනිවාර්ය වෙයි. න්‍යායාත්මක කරුණු වලදී එහෙම එකක් අපි දැක්කද? අපි දැක්කේ ඒක පුද්ගල ව්‍යාපාරයක් වේවා හවුල් ව්‍යාපාරයක් වේවා ලියාපදිංචි අනිවාර්ය නෑ. ඊටමත් පහසෙන් මේ ව්‍යාපාරයක් අපිට ආරම්භ කරන්න පුළුවන්. ලියාපදිංචි කරන්න ඕන අවස්ථාවන් කීපයක් ගැන කියලා තියෙනවා. ඒක නිසා අර කිව්වේ අපේ අයිතිකරුගේ සම්පූර්ණ නම හැර වෙනත් නමකින් හෝ නමේ කොටසකින් ව්‍යාපාරයක් පටන් ගන්න යනවා නම් අයිතිකරුවන්ගේ හවුල් ව්‍යාපාරයක නම් ඔවුන්ගේ සම්පූර්ණ නම් හැර කොටසක් හෝ වෙනත් දෙන්නගේම නම් වල කම්බයින් කරලා දාන එකක්. එහෙම කරනවා නම් විතරයි ව්‍යාපාරය කරන්න ඕනේ. එහෙම නම් මේක මොකද්ද? අසත්‍ය ප්‍රකාශයයි. අසත්‍යයි. අනිවාර්ය වේ කියනවා. අනිවාර්ය වේ කියලා කියන ඇත්ත එක්ක අපිට එකඟ වෙන්න බෑ. හොඳයි. හවුල් ව්‍යාපාරයක සිටිය යුතු හවුල්කරුවන් සංඛ්‍යාව තීරණය කරන ඇත්තේ සමාගම් පනතේ සත්‍ය ප්‍රකාශයක්. සත්‍යයි. සමාගම් පනත 2007 අංක 7 දරන සමාගම් පනතේ තමයි හවුල් ව්‍යාපාරයක ඉන්න ඕන අවම අයිතිකරුවන් සංඛ්‍යාව 2ත් උපරිම 20ත් කියන ඒ සංඛ්‍යාත්මක සීමාව හඳුනාගෙන තියෙන්නේ. හොඳයි. ඊළඟ එක. සමුපකාර සමිති ලාභ අරමුණු කර නොගත් රාජ්‍ය අංශයේ සතු ව්‍යාපාර සංවිධානයකි. සමුපකාර කාටද අයිති? ඒක අයිති සාමාන්‍ය ජනතාවට. අපේ පුද්ගලිකාංශයේ ඉන්න සේවකයන්. පුද්ගලිකාංශයේ ඉන්න සමිති සංවිධාන විශේෂයක් තමයි මේක රාජ්‍ය අංශය කියලා තමයි කියන්නේ. එhmenan මෙම ප්‍රකාශයත් එක්ක අපිට එකඟ වෙන්න බෑ. හේතුව තමයි සම්පකාර සමිති කියන්නේ රජයට අයිති
සමිති විශේෂයක් නොවන නිසා. හොඳයි 4 වෙනි කොටස. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංස්ථාවකි. කාර්යාංශය කියලා කියන්නේ සංස්ථාවක් කියලා කියන්න අපිට බෑ. ඒක නිසා අපි මේ ප්‍රකාශයත් එක්ක එකඟ වෙන්නේ නැහැ. රජයට අයිති මේ ව්‍යාපාර සංස්ථා මණ්ඩල කාර්යාංශ වගේ විවිධාකාර ස්වරූපයෙන් තියෙනවා. ඒක නිසා මේ කාර්යාංශය කියන එක සහ සංස්ථාව කියන එක ඒ වගේ තියෙන ඒ වර්ග දෙකක් මිසක් එකක් කියලා අපිට හඳුනගන්න අපිට අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. හොඳයි. අපි බලමු එහෙමනම් 3 වන කොටස. අන් මතය කියලා කියන්නේ ඔපිනියන් අනත් අයගේ අදහස් කියන එක මෙතන අන් මත කියලා කියන්නේ. අන් මත නොසලකා සෑම විටම තම මතය අනුව කටයුතු කිරීමට කැමැති ස්වාධීනව සිතන යොහාන් ව්‍යාපාරයක් ආරම්භීමට තීරණය කරනවා. යොහාන්ට වඩාත් සුදුසු ව්‍යාපාර සංවිධානය ලෙස ඔබ තීරණය කරන්නේ කුමක්ද? තනි තීරණ ගන්න තමයි කැමති. එක එක්කෙනා දෙන උපදෙස් පිළි අරගෙන මේ තීරණ වෙනස් කරන්න කැමති නෑ. මම හිතන්නේ මොකද්ද හරි කියලා ඒක තමයි ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වගේ පුද්ගලයෝ ඉන්නවා. අනිත් අය විශ්වාස කරන්නේ තමාව තමයි තමාගේ අත්දැකීම් සහ තමන් සිතන පතන දේ නිවැරදි කියලා තමයි මේ ආකාරයේ චරිත ලක්ෂණ තියෙන පුද්ගලයන් බොහෝ විට විශ්වාස කරන්නේ. ඒ අනුව තමයි කටයුතු කරන්නේ. එමනම් ව්‍යාපාරයක් කරනකොටත් ඒගොල්ලෝ තීරණ ගැනීමේ නිදහස අයිතිය ස්වාධීනත්වය තමා සතු තියාගන්න කැමති පුද්ගලයෙක් තමයි මෙතන මේ කතා කරන්නේ යොහාන්. එමනම් යොහාන් වගේ කෙනෙකුට අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් එයාට ගැළපෙන ව්‍යාපාරය මොකද්ද? තනි පුද්ගල ව්‍යාපාරයක්. එහෙම නේද? අපි ඒක හන්දා අපි කියමු තනි පුද්ගල ව්‍යාපාරයක් කියලා. මොකද ඒකේ තමයි ස්වාධීන තීරණ ගන්න පුළුවන් වෙන්නේ. හවුල් තීරණ ගන්න කවුරුත් බලපෑම් කරන්න එන්නේ නැති නිසා කවුරුත් බලපෑමක් කරන්නේ නැහැ. තමාට හිතන දේ ක්‍රියාත්මක කරන්න පුළුවන්, තීරණ ගන්න පුළුවන්. හොඳම වේදිකාව තියෙන්නේ තනි පුද්ගල ව්‍යාපාරයේ. හොඳයි ආ කොටස. ඉහත ආ සඳහා ඔබ සටහන් කළ ව්‍යාපාර සංවිධාන වර්ගයේ වාසි දෙකක් ලියන්න. වාසි ගොඩක් අපිට ලියන්න පුළුවන්. මේ තනි පුද්ගල ව්‍යාපාර එහෙම නැත්නම් කේවල ස්වාමි ව්‍යාපාරවල වාසි ගොඩක් තියෙනවා. එකක් තමයි මේ තීරණ ගැනීමේ නිදහස. ඒක එකක්. එකක් අපි දැනටමත් හොයාගෙන තින්නේ. තීරණ ගැනීමේ ස්වාධීනත්වය තියෙනවා. දෙවෙනි එක තමයි සම්පූර්ණ ලාභය අයිතිකරු සතු වීම. සාර්ථක වුණොත් සියල්ල ලාභය අයිතිකරු වීම. ඒ වගේම තනි පුද්ගල ව්‍යාපාරයක් අපිට ඊටමත් පහසුවෙන් ආරම්භය හැකියවීම. මේ වගේ තනි ව්‍යාපාර සංවිධාන වර්ගවල වාසි අපිට ඕනනම් දෙකයි අපෙන් අහන්නේ. තව ගොඩක් අපිට වාසි ලියන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ලාභය සම්පූර්ණයෙන්ම තමාට හිමිකාරත්වය හිමි වෙනවා. ඊට පස්සේ තීරණ ගැනීමේ නිදහස. ඊට පස්සේ නීතිමය රාමුව ඉතාමත් සරලයි. අපිට පහසුවෙන් තනි පුද්ගල ව්‍යාපාරයක් අපිට ආරම්භ කරන්න පුළුවන්. හොඳයි. ඊළඟට 4 වෙනි ප්‍රශ්නේ පෞද්ගලික අංශයේ සතුව පැවතියද සම්පකාර සමිති සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබේ. අන්න ප්‍රශ්න පත්‍රයේම තියෙනවා මේ සම්පකාර සමිති පෞද්ගලික අංශයට තමයි අයත් වෙන්නේ කියලා. ඒවත් අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. මේ ප්‍රශ්නවලත් උත්තර තියෙන අවස්ථාවල් තියෙනවා. එහෙම නේද? හොඳයි.
මේ වගේ ස්ටේට්මන්ට් එකක් දීලා තියෙනවා. ඒක නිසා මේක සත්‍ය ප්‍රකාශයක්. මේක අහන්නේ සත්‍යද අසත්‍යද කියන එක නෙමෙයි. මේක දීලා තියෙන්නම ඒ ඇත්ත తත්ත්වය දීලා තියෙනවා. සම්පකාර ව්‍යාපාරයේ දක්නට ඇති සුවිශේෂී ලක්ෂණ ගොඩක් තියෙනවා. ලක්ෂණ දෙකක් තමයි ලියන්න කියන්නේ. එතකොට ඒවා කිව්වොත් එහෙම එකක් තමයි අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. දෙක සාමූහික අයිතිය. ඊට පස්සේ ඕනෑම කෙනෙකුට සමිතියකට බැඳීමේ සහ ඉවත් වීමේ නිදහස. ඊළඟ එක තමයි සාමූහික තීරණ. මේ වගේ සුභවාදී ලක්ෂණ තව තියෙනවා. සමාජික ගාස්තු තුලින් ප්‍රාග්ධනය රැස් කරන්නත් පුළුවන්. සාමූහික තීරණ තියෙන එකත් හොඳයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙන්නේ කොහොමද? සමාජිකයන් විසින් පත් කරගන්නා අධ්‍යක්ෂ මණ්ඩලයක් තමයි පරිපාලන කටයුතු සම්පකාර සමිතියක සිද්ධ කරන්නේ. අවසාන උපප්‍රශ්නය සම්පකාර සමිති සඳහා මෙරට බලපවත්වන නීතිය තමයි 1972 අංක 5 දරන 1972 අංක 5 දරන සමුපාකාර පනත. හොඳයි. අපි දැන් මේ සාකච්ඡා කරලා අවසන් කරන්න සූදානම් වෙන්නේ 2017 වසරේ බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව පාසල් සඳහා නිකුත් කර ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ දෙවන පරිච්ඡේදය තමයි අපි මේ ආකාරයෙන් නිමා කරන්නේ. දෙවන පරිච්ඡේදයෙන් අපි ප්‍රශ්න අතරම 3ක් සාකච්ඡා කරා. මේ ව්‍යාපාර අධ්‍යයන කොටසට අයත් ප්‍රශ්න 3ක් අපි අද සාකච්ඡා කරලා අවසන් කරා. ඒකෙන් 2යි තෝරගන්න තියෙන්නේ. එහෙමනම් මේ ප්‍රශ්න පත්‍රය අපිට තව දෙවන කොටස සාකච්ඡා කරන්න තියෙනවා. ගිණුම් කරන ආශ්‍රිතව අපිට ලැබෙන ප්‍රශ්න ටිකට පිළිතුරු සාකච්ඡා කිරීම. එහෙමනම් අපි 3 වන පරිච්ඡේදයෙන් එම ප්‍රශ්න සාකච්ඡාව ආරම්භ කරමු.